හරි කෝ කතා නවත්තලා SQL note එක ගන්න. අපි අගන්න ගිය සුමානේ අපි ඔපරේටර්ස් කියන මාතෘකාව කතා කරලා අවසන් කරා නේද? රයිට්. අද තියෙන්නේ 10 වෙනි පිටුදන්. එහෙම නේද? ටියුට් එක ගන්න. හරි. බලන්න දැන් අපි අගන්න කතා නවත්තන්න. SQL වල පැහැදිලි නැද්ද කියන එක? කියන එක තේරෙන්නේ නැද්ද? සද්ද නැතුව ටියුට් එක ගන්න කියලා කිව්වේ. දැන් ටියුට් එක අරන් තියෙන්නේ. හරි. අපි අගන්න SQL වලට සාපේක්ෂව අපි මේ වෙනකොට කතා කරගෙන එන්නේ DML කියන කොටස. DML කියලා කියන්නේ මොනවද? කියන්නේ SQL වලට අදාළව DML කියන්නේ මොකද්ද? data manipulate කරනවා කියලා කියන්නේ ක්‍රියා කරනවා කියන එක. data manipulation language කියන එක. ඒ කියන්නේ දත්ත සමග ක්‍රියාකාරකම් කරන SQL ප්‍රකාශන පිළිබඳව. ඒතර දත්ත සමග ක්‍රියාකාරකම් කරන SQL ප්‍රකාශන යටතේ ප්‍රකාශන හතරක් ප්‍රධානව තියෙනවා කියලා අපි කතා කරා. මොනවද ඒ? පළවෙනි එක තමයි select එක. දෙවෙනි එක insert එක. ඊගාවට update එක සහ delete කියන ප්‍රකාශනය. හරි. මේකේ select සම්බන්ධව කතා කරන්න තියෙන සියලු දේ දැන් කතා කරලා අවසන්. හරි. SQL වල DML statements නැත්නම් DML ප්‍රකාශනය යටතේ තියෙන ප්‍රධානම ප්‍රකාශනය තමයි මොකද්ද? select කියන ප්‍රකාශනය. ඒක දැන් අපි කතා කරලා අවසන්. ඊගාට DML යටතේ අපිට තව ප්‍රකාශන තුනක් ඉතුරු වෙලා තියෙනවා. insert එකයි, update එකයි, delete එකයි. 10 වෙනි පිටුවේ පළවෙනි මාතෘකාවෙන් පටන් ගන්නවා මොකද්ද? insert එක. ඉතින් 10 වෙනි පිටුවේ පළවෙනි මාතෘකාව insert statement යටතේ ලියන්න. එතන ලියන්න. මෙම ප්‍රකාශනය මගින් වගුවකට දත්ත හරස්සිරක් උපලැකියාන අලුතින් ඇතුළත් කළ හැක. මෙම ප්‍රකාශනය මගින් වගුවකට දත්ත හරස්සිරක් උපලැකියාන අලුතින් ඇතුළත් කළ හැක. හරි. එහෙනම් හොඳ තේරුම් ගන්න. insert කියන ප්‍රකාශනයේ තියෙන්නේ මොකටද? වගුවකට අලුතින් දත්ත ඇතුළත් කිරීම සඳහා. ඊගාට පුතේ ඊට පැහැදිලිව කියනවා insert එක භාවිතා කරන ක්‍රමය. මොකද්ද? ඒක එන්න ඕනි ප්‍රකාශනයේ insert. හැබැයි insert එක ප්‍රායෝගිකව භාවිතා කරනකොට කොහොමද භාවිතා කරන්නේ? insert කියන ප්‍රකාශනයේ නැත්නම් විධානයත් එක්ක අනිවාර්යයෙන්ම keyword එකක් එනවා. keyword එකක් කියන්නේ විශේෂ වචනයක් එනවා into කියලා. හරි. insert into කියලා පාවිච්චි කරන්නම ඕනේ ඈ. insert into ඊට පස්සේ ඔයගොල්ලන් දෙනවා table එකේ නම. එතන එන්නේ table name එක. අපි හිතමු student නම් student කියලා. ඒක තමයි දීලා තියෙන්නේ table name කියලා. හරි. ඊට පස්සේ
අපි මෙතන දෙනවා ඔය දැන් table name with column names කියලා කියන උපලැකියාන වල sorry උපලැකි වල නම්. හරි අපි හිතමුකෝ දැන් student number name කියලා උපලැකිය. හරි තේරෙනවද? අගන්න කතා නවත්තන්න. හරි ස්ටුඩන්ට් කියලා නම දීලා ඊගාට මොකද කරන්න ඕනේ? නම කියලා කියන්නේ මේ මොකද්ද? මේ මොකද්ද? වගුවේ නම. අනිවාර්යයෙන්ම වගුවේ නම දෙන්න ඕනේ ඉස්සෙල්ලාම. වගුවේ නම දීලා ඊගාට වරහන් ඇතුලේ දෙන්න ඕනේ මොකද්ද? ඔය දත්ත ඇතුළත් විය යුතු උපලැකි මොනවද කියන එක. සමහරට මේ ස්ටුඩන්ට් කියන වගුවේ උපලැකි තියෙන්න පුළුවන් 4ක් 5ක් නැත්නම් ඊට වැඩි ප්‍රමාණයක්. අපිට දත්ත දාන්න අවශ්‍ය කරන්නේ මේ උපලැකි දෙකට විතර නම් ඒක විතරයි දෙන්නේ. ඔක්කොම නම් ඔක්කොම දෙන්න ඕනේ. හරි දැන් මම මේ ගොඩක් දිගට ලියන්න වෙන හින්දා උපලැකි දෙකකට සීමා කරේ. හරි insert into අනිවාර්යෙන් එනවා. ඊගාවට වගුවේ නම එනවා. වගුවේ නමත් එක්ක වරහන් ඇතුළේ ලියන්න ඕනි. මොන උපලැකි යටතේද දත්ත ගබඩා වෙන්නේ කියන එක. ඊට පස්සේ මෙතෙන්ට එනවා තව keyword එකක් values කියලා. ඇවිල්ලා ඊගාවට අපි වරහන් ඇතුළේ දෙන්න ඕනේ මොනවද? මේ උපලැකි දෙකට ඇතුළත් විය යුතු දත්ත අපි හිතමු පළවෙනි එක S001 නම් ඒ දත්තය කමා නේම් එක අපි හිතමු කමල් කියලා. ඒ දත්තය. ඔන්න ඔහමයි දෙන්නේ. ඒක මේක පන්තුමය ආකාරයේ string type data එකක් නිසා නැත්නම් text type data එකක් ඉඳලා මේකට quotation අනිවාර්යයෙන්ම එන්න ඕනේ. ඔන්න උඩ අපි කියනවා insert එක. බොහොම සරලයි. හරි? insert එක පාවිච්චි කරන්න කොහොමද? insert into කියලා වගුවේ නම දෙනවා. වගුවේ නමත් එක්ක වරහන් ඇතුළේ දෙන්න ඕනේ උපලැකි වල නාමයන්. හරි? උපලැකි නාමයන් දුන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඔව් දත්ත කොහාටද ඇතුළත් වෙන්නේ කියන එක පැහැදිලි නෑ. හරි? ඊට පස්සේ values කියලා කියන keyword එකත් එක්ක අපි ආයි වරහන් දාලා දෙන්න ඕනි දත්ත ටික. ඒක යට උදාහරණ මම දීලා තියෙනවා. හරි? ඔක තමයි syntax එක. මම syntax එක පොඩ්ඩක් පැහැදිලි කරේ. ඊගාවට තියෙනවා values clause එක. හරි? ලියන්න values කියන එක සම්බන්ධව මොකක්ද කියන එක. ලියන්න. මෙම විශේෂ වචනය හරස් මූල පදය. මෙම විශේෂ වචනය හරස්සිරක් මූල පදය භාවිතා කර මෙම විශේෂ වචනය මූල පදය භාවිතා කර සඳහන් උපලැකි සඳහා ඇතුළත් විය යුතු දත්ත සඳහන් උපලැකි සඳහා ඇතුළත් විය යුතු දත්ත ලියා දක්වයි. හේතු දත්ත ලියා දක්වයි. හරි? ආගන්න නැවත කොහොමද insert එක පාවිච්චි කරන්නේ? විධානය insert එකත් එක්ක දෙන්න ඕනි අනිවාර්යෙන් into කියන එක. හරි? insert into කියලා දීලා ඕනම් මේ පෙළ කිහිපයකට මේ කඩලා ලියන්නම්. insert into කියලා දීලා ඊගාවට දෙනවා මොකද්ද? වගුවේ නම. ඕන අපිට මෙතන ගන්න පුළුවන්. වගුවේ නම ස්ටුඩන්ට් නම් ස්ටුඩන්ට් කියලා දුන්නා. ඊට පස්සේ කියන්නේ ඒ වගුවේ තියෙන උපලැකි අතරින්
මොන උපලකි සඳහා පමණද දත්ත ඇතුළත් වෙන්නේ කියන එක තීරණය කරන්න ඕනේ. හරි. සමහරට උපලකි හතරක් තියෙනවා හතරටම දත්ත දාන්න ඕන නම් මොකද කරන්න ඕනේ? උපලකි හතරම මේකේ සඳහන් කළ යුතුයි ඈ. හරි. මේ පළවෙනි උපලකිය දෙවෙනි එක තුන්වෙනි එක හතර පහක් තියෙනවා නම් පහම ඔහම දාන්න ඕනේ. හරි. උපලකි නාමයන් ටික අනිවාර්යයෙන්ම එලට එන්න ඕනේ ඈ. හරි. ඊගාට values කියලා මොකද වෙන්න ඕනේ? අර පහට අදාළ දත්ත පහ මෙතෙන්ට එන්න ඕනේ. ඔච්චරයි. ඒ කියන්නේ හොඳටම තේරුම් ගන්න මේ මොනවද? උපලකි නාමයන්. මේ මොනවද? දත්ත. මේ තියෙන දත්ත. දැන් උදාහරණයකට ගත්තොත් මෙහෙම මේක A නම් මේක B නම් මේක C නම් මේක D නම් මේක E නම් වගුවේ ස්වභාවය මොකද්ද? ඔව් වගුව එතකොට එන්නේ කොහොමද? මෙහෙම උපලකි පහක් තියෙනවා. මේ A කියන උපලකිය මේක B එක C එක D එක E එක. වගුවේ නම ස්ටුඩන්ට්. හරි. මෙතෙන්ට එන්නේ P නම් හරිද? ඔක තමයි කතන්දරය. හරි බලන්න. බාණිගාල 14 වෙනි උදාහරණ විදිහට තියෙනවා. අපි පිටිය ළමයි වගේ තමයි වෙහින්නේ නේද? ඈ? හරි. සද්දයක් આવොත් නවත්තු මෙතකන් කරන්න අයියා. බලන්න ඊගාව 14 වෙනි උදාහරණය බලන්න. කතා නවත්තලා දාන්න පිටස්පේලියේ. insert into ඊගාට වගුවේ නම මොකක්ද තියෙන්නේ? ඔව් part. ඒ කියන්නේ දත්ත ඇතුළත් කරන්න කියලා තියෙන්නේ කාටද? part කියන වගුවට. දැන් part කියන වගුවේ ඔයගලන්ට මම before කියන එක යටතේ පෙන්නලා තිනවා. part කියන වගුවේ උපලකි කීයක් තියෙනවද? 3ක් තියෙනවා. මොනවද ඒ? ඔව් p number එකයි description එකයි color එකයි. හැබැයි part කියන වගුවේ උපලකි 3ක් තිබුණාට මේ විධානයේ සඳහන් කරලා තියෙන උපලකි කීයද? 2යි. මොකක්ද ඒ? p number එකයි color එකයි. හරි ඊගාට values යටතේ අපි දත්ත දෙකක් දීලා තියෙනවා p4 සහ brown කියලා. ඒක මොකද්ද වෙන්නේ?
ඔව් පිළිවෙලින් P number කියන උපලැකියට ඇතුල් වෙනවා P4 කියන දත්තය. color කියන උපලැකියට ඇතුල් වෙනවා මොකද්ද? brown කියන දත්තය. හැබැයි ඔයගොල්ලන්ට පේනවා before කියන before එකේ යටතේ දීලා තියෙන වගුවේ P number එකයි color එකයි අතරමැද තියෙනවා description එක. හරි? එතකොට මේකේ description එකක් දීලා නැහැ. පැහැදිලිද? එතකොට description එක මොකද වෙන්නේ? ඒක හිස්. description එක හිස් කියලා කියන එක තමයි ඔය null කියලා පෙන්නලා තියෙන්නේ after එකේ. එතකොට before කියන එකේ යටතේ තියෙන වගුවේ ඔයගොල්ලන්ට පේනවා උපලැකියාන කීයක් තියෙන්නේ? උපලැකියාන කීයක් තියෙන්නේ? 3යි. after එකේ උපලැකියාන තියෙනවා කීයක්ද? 4ක්. ඒක අලුතෙන් ඇතුළත් වෙන උපලැකියානේ මම යටින්ම දාලා තියෙනවා. මේ ඒක ඉටලික් කරලා බෝල්ඩ් කරලා highlight කරලා දාලා තියෙනවා. ඒකේ P4 තියෙනවා, null තියෙනවා, brown තියෙනවා. හරි. එතකොට description එකේ යටතේ එන්නේ null කියන එක. දැන් තේරෙනවද? හරි. එතකොට ඔක තමයි insert එකේ භාවිතයේ සරලම ආකාරය. සහ මූලික ආකාරය. හැබැයි insert එක අවශ්‍ය නම් ඔට වඩා සංකීර්ණ ඉස්සරහට ගෙනියන්න පුළුවන්. දැනට විභාගයට ඒ තරම් සංකීර්ණව ඇවිල්ලා නැහැ. හැබැයි මම උදාහරණයක් කරන් තිනවා 15 වෙනි උදාහරණ විදිහට බලන්න. insert එක අරන් තියෙන්නේ select command එකක් එක්ක. තේරුම් ගන්න පුළුවන්ද කියලා බලන්න උත්සාහ කරන්න. 15 වෙනි උදාහරණයේ තියෙන insert එක තේරුම් ගන්න පුළුවන්ද බලන්න. try කරන්න. 15 වෙනි උදාහරණයේ තියෙන insert විධානය තේරුම් ගන්න පුළුවන්ද බලන්න. බලන්න ඒකේ විශේෂත්වයක් තියෙනවා මම යටින් ඒකේ උදාහරණ දාලා කරන වගුවක් දාලා තියෙනවා. බලන්න ඒකේ තියෙන්නේ කොහමද? insert into කියන මූලික යෙදීමට පස්සේ වගුව දාලා තියෙන්නේ SP කියලා. එහෙනම් sure මේ insert විධානයේ ප්‍රකාශනය හරහා දත්ත ඇතුළත් කරන්න උත්සාහ කරන්නේ කාටද? SP කියන වගුවට. නේ? දත්ත ඇතුළත් කරන්න උත්සාහ කරන්නේ මොකේද? SP කියන වගුවට. හරි. දැන් අපි පැහැදිලිව ඉගෙන ගත්තා insert command එක භාවිතා කරනකොට අනිවාර්යයි මොකද්ද? insert command එක භාවිතා කරනකොට අනිවාර්යයි වගුවේ ඉන්න ඕනේ මොකද්ද? ඔව් දත්ත ඇතුළත් විය යුතු උපලැකි list එක. මොන උපලැකි සඳහාද දත්ත ඇතුළත් වෙන්නේ කියන එක කියන්න ඕනේ. දැන් ඒක පුතේ මේකේ කියලා නැහැ. ඒ වෙනුවට මොකද්ද කරලා තියෙන්නේ? මෙන්න මෙහෙම දෙයක් පාවිච්චි කරලා තියෙනවා. මොකද්ද ඒ? select supplier dot sno comma part dot pno comma 500 everything from supplier dot comma part where supplier dot city equal wall and part dot color equal green. කොහොමද විධානය තියෙන්නේ නේ? එතකොට මොකද මේ කතන්දරේ? දැන් ඔයාලට පේනවා මෙන්න මේ ටික පුතේ මොකද්ද? select විධානය නේ? ඒ ටික select විධානය. එතකොට මොකක්ද එකෙන් කියන්නේ? insert එක පැත්තකින් තියන්නකෝ.
හරි එතකොට අපිට insert වගේ විධානයක් තුලට select එක මෙහෙම බද්ධ කරන්න පුළුවන්. මම කිව්වේ මේ මොඩල් එක තාම විභාගයට අවිල්ලා නැහැ. හරි? right එතකොට මේකේ ඉස්සෙල්ලාම ඔයගොල්ලෝ අදහස් ගන්න මෙන්න මේකේ. මේකේ අදහස මොකද්ද? ඔව් අපිට පෙන්වන්න කියලා කියනවා select එකෙන් කියලා කියන තෝරලා දෙන්න. මොකද්ද? supplier වගුවෙන් SNO එක. supplier.SNO කියන්නේ මොකද්ද? supplier කියන වගුවෙන් SNO කියන උපලකියට අදාළ උපලකිය part වගුවෙන් PNO කියන උපලකිය සහ direct 500 කියන එක. එළි මේක data එකම දීලා තියෙනවා. ඒක පෙන්නනවා. හරි? එතකොට select කරලා දෙන්න කියනවා supplier වගුවෙන් SNO එක, part වගුවෙන් PNO එක සහ 500. ඔන්න ඔය කියන තුන් දෙනා තෝරලා දෙන්න කියලා කියනවා. මොන වගු දෙකෙන්ද? supplier සහ part කියන වගු දෙක විමසලා මේ තර්කයට අදාළ. මොකක්ද තර්කය? ඔව් supplier වගුවේ city එක gold වෙන්න ඕනි. ඒ වගේම part වගුවේ color එක green වෙන්න ඕනි. දැන් ඔයගොල්ලෝ බලන්න ඒ වගු තුන පොඩ්ඩක් බලන්න ආපහු ගිහිල්ලා. note එකේ වගු තුන තියෙනවා කොතනද? කීවෙනි පිටුවේද? ඔව් හතරවෙනි පිටුවේ. එන්න හතරවෙනි පිටුවට. හතරවෙනි පිටුවේ ඉස්සෙල්ලා ගන්න supplier වගුවේ city එක gold වන උපලකියානයක් තියෙනව නේද? කියන්නේ. ඔව් ඒ කීවෙනි උපලකියානේද? දෙවෙනි උපලකියානේ. ඒක පුතේ මට කියන්න S නම්බර එක කීයද? S2. දැන් තේරෙනවද එහෙනම්? එහෙනම් මේ කැලෙන් කියන්නේ මොකද්ද? supplier.sno සහ supplier.city equal goal කියන කොටසෙන් කියන්නේ මොකද්ද? supplier වගු මේ supplier කියන වගුවේ city කියන උපලකිය විමසලා data එක goal වන හරි බලගන්න supplier වගුවේ city කියන උපලකිය විමසලා data එක goal වන කියලා කිව්වහම දෙවෙනි උපලකියානේ අහුවෙනවා. හරි? ඒකේ අපිට පෙන්වන්න කියලා කියන්නේ supplier.sno. එහෙනම් පෙන්වන්න කියන්නේ මොකද අතරම? city එක goal වන උපලකියානේ සලකලා අපිට පෙන්වන්න කියන්නේ මොකද? S number එක. S number එක කීයද? S ඒ උපලකියානේ බලලා මට උත්තරේ කියන්න. S2. එහෙනම් මෙන්න මේකේ මෙතෙන්ට එනවා මොකද්ද? S2 කියන එක. ඒක නියෝජනය කරමින් මෙතෙන්ට එනවා S2. හරි මෙන්න මේ කොටසෙන් එනවා S2 කියන එක. ඊගාට එන්න මේ කැලලට. මොකද ඒක? part වගුවේ color එක green. part වගුවේ color එක green කියලා කියන්නේ කීවෙනි උපලකියානේද? තුන්වෙනි උපලකියානේ. ඒකේ P number එක මොකද්ද මේ? ඒකේ P number එක ගන්න ඕනේ කීයද? P3. දැන් තේරෙනවද කියන්නේ? දැන් ඔන්න ඔක තමයි insert කරන්න කියලා කියන්නේ. නේ? SP කියන වගුවට insert කරන්න කියනවා. supplier වගුවේ S number එක වන S2, part වගුවේ P number එක වන P3 සහ 500 කියන දත්ත තුන. ඔච්චරයි. හරි. එතකොට මේකේ මේ direct දත්තය දෙන්නේ නැතුව මොකද්ද මේ කරලා තියෙන්නේ? ඔව් තර්කයක් දීලා ඒ තර්කයට ගැළපෙන දත්ත ටික තෝරලා තවත් වගුවකට insert කරලා. හරි? ඒක විමසිලිමත්ව බලන්න. තේරුණානේ? මේ වගු දෙක තුල මේ තර්කය විමසලා ඒ තර්කයේ ගැළපෙන තත්වයන්ට යටත්ව S number එකයි P number එකයි අරගෙන 500ත් එක්ක සම්බන්ධ කරලා දාන්න කියන මොකේද? SP වගුවට. SP වගුවේ තියෙන්නේ උපලකිය මොනවද? ඔය SP වගේ පළවෙනි උපලකිය S number, දෙවෙනි උපලකිය P number, ඊගාට තියෙන්නේ quantity එක. එතකොට කොහොමද data එන්නේ? S number එක එනවා S2 කියලා, P number එක එනවා P3 කියලා, quantity එක එනවා කීයද? 500 කියලා. දැන් බලන්න command එකේ තියෙන තැනට එන්නේ. command එකේ තියෙන තැන මම උත්තරේ දීලා තියෙයි S2 P3 500 කියන එක. දැන් තේරෙනවද? හරි ඒ කියන්නේ මොකද්ද ඔය කරලා තියෙන්නේ? කතා කරන්න මොකද්ද ඔය කරලා තියෙන්නේ? ඔව් වගුවකට ඍජු ලෙස දත්ත ඇතුළත් කරනවා වෙනුවට වගුවකට ඍජු ලෙස දත්ත ඇතුළත් කරනවා වෙනුවට තර්කයක් මත දත්ත ඇතුළත් කිරීම. පැහැදිලිනේ? right. එහෙනම් ඔන්න ඔක තමයි insert command එක විදිහට අපිට සලකන්න තියෙන්නේ. හරි? ප්‍රශ්න මොකක්ද තියෙනවද? AC එකක් දානවා දැකලා නැද්ද? ඈ
පස්සේ කතා කරන්න වචන නේ. ඔව් වචන කතා කරපු පුතේ කේන්ති යනවනේ එහෙනම් කතා නොකරේ. හරි. ස්විච් එකක් දානවද දැකලා නැහැ. AC එකක් දානවද දැකලා නැහැ. මොකද්ද මේ? ඔයගලන්ට තියෙන රාජකාරිය ඕකද? ඒක තමයි මම උදේවරු කිව්වේ මේ ලෝකෙ පෙල්ලුණා. ඔයගලගේ රාජකාරිය වෙන්න ඕනි ඒ ලෙවල්. හරි? පැහැදිලිද? නේ අනම්මනම් බල බල ඉන්න එපා. ඊට පස්සේ නේ තමන් කැමති විදිහට කැමති දේවල් බලා ගන්න ඔක්තෝබර් මාසේ පහුණාට පස්සේ. නැත්නම් විභාගය වුණාට පස්සේ. ඒක ඔයගලන්ට අයිති රාජකාරියක්. ඒකට කිසිම බාධාවක් මගෙන් නැහැ නේ. මොකද මාත් එක්ක ඔයගලන්ගේ සම්බන්ධ වෙන්නේ නැහැ එතකොට ඍජු ලෙස. පැහැදිලිද? ඔයගොල්ලෝ කැමති දෙයක් කරගන්න කිසි අවුලක් නැහැ. නේ ඒ දවස් වලට පන්ති යනවා නම් ඒ පන්ති වල කැමති දෙයක් කරගන්න. ඒ ගුරුවරු කැමති නම් මේකයි ගුරුවරයා සතු කාර්යයක් නේ. මම කියන්නේ මේ දවස් ටිකේ ඔය අතාරින්න. නේද? හරි නැත්තම් පන්ති උනාට පස්සේ මම මදුකට එන්න කියන්නම්. නේ. ඔව් ඕනි කට්ටිය නැවතලා ඉන්නේ AC එක දාන්න හැටි උගන්නන්න නේද? ස්විච් එකක් දාන්න හැටි උගන්නන්න. ඒක බලන් ඉන්නයි ඉතින්. මේ අපි යනවා. මදුක ඒක ටික පෙන්නයි. හරි රයිට්. පැහැදිලිද? මම කියන්නේ ඉන්සර්ට් එක යට තව මොනවද කතා කරන්න තියෙන්නේ? ඔන්න කතා කරන්න දෙයක් නැහැ පුතේ. හරි. ඔයගොල්ලෝ භාවිතා කරන විදිය තේරුම් ගන්න insert into කියන එක අනිවාර්යෙන් එනවා. ඒක මතක තියාගන්න. විධානය අපිට දෙන්නේ insert උනාට ඒකත් එක keyword එකක් එනවා. into කියන එකයි values කියන එකයි. හරි into එකෙන් පස්සේ දෙනවා වගුවත් එක උපලකි නාමයන් ටික. ඊට පස්සේ values යටතේ දෙනවා දත්ත නැත්නම් data list එක. ඔච්චරයි කියන්නේ. ඔතන දෙයක් insert එකේ නැහැ. right එන්නේ 11 වෙනි පිටුවට update statement. ලියන්න. ලියන්න update statement. ලියන්න මෙම විධානය නැත්නම් ප්‍රකාශනය මගින් වගුවක දත්ත සංශෝධනය කළ හැක. නැත්නම් අපි කියනවා නවීකරණය කියලා. වගුවක දත්ත සංශෝධනය කළ හැක නැත්නම් නවීකරණය කළ හැක. හරි. ඒ කාටවත් වඩා සරලයි. හරි. ඒකේ සින්ටැක්ස් එක තියෙන්නේ කොහොමද? භාවිත කරන ක්‍රමය බලගන්න. ඉස්සෙල්ලාම විධානය කොහොමත් එන්නේ අප්ඩේට් කියන එකමයි. අප්ඩේට් කියලා ඇවිල්ලා හරි ඊගාවට ඔයගලන්ට පේනවා වගුවේ නම. ඔය තියෙන table 1 කියලා කියන්නේ වගුවේ නම. table name එක අපි තුමු student කියලා. වගුවේ නම එනවා. අප්ඩේට් එකෙන් පස්සේ වගුවේ නම එනවා. ඊගාවට මේකෙත් keyword එකක් තියෙනවා set කියලා. set එකෙන් පස්සේ තමයි අපි කියන්න ඕනි අප්ඩේට් වෙන්න ඕනි විදිහ. හරි. ඒක තමයි මේ set list කියලා දාලා තියෙන්නේ අප්ඩේට් වෙන්න ඕනි විදිහ. ඒකට ඕනනම් තර්ක ගන්නත් පුළුවන්. අවශ්‍ය දෙයක් ගන්න පුළුවන්. අවශ්‍ය දෙයක් ගන්න පුළුවන් ඈ. අපි හිතමු දැන් මෙහෙම. අපි කියනවා update student. ඒ කියන්නේ student කියන වගුව අප්ඩේට් කරන්න කොහොමද? අපි හිතමු අපි කියනවා name එක PL කියලා. හරි. එතකොට අප්ඩේට් කරන්න කියන ස්ටුඩන්ට් කියන වගුවේ name කියන උපලැකිය PL කියන එක. දැන් මේක හැබැයි අතාත්විකයි. මෙහෙම දුන්නොත් අතාත්විකයි. අයියේ. ඒ අතාත්වික. දැන් ඔයාලට දැනෙන්න ඕනේ. හරි මේ set කියන එක අනිවාර්යෙන් එනවනේ. set එකෙන් පස්සේ තමයි update විය යුතු ආකාරය කියන්නේ. ඒක මම දැන් note එක දෙන්නම්. update විය යුතු ආකාරය කියන්නේ set එකෙන් පස්සේ.
අප්ඩේට් වෙන්න ඕනි වගුව තමයි මෙතන මේ අප්ඩේට් කියන විධානයෙන් පස්සේ සඳහන් කරන්නේ. හරි? ඒතර අප්ඩේට් විය යුතු ආකාරය පිළිබඳ කියනකොට ඒ අප්ඩේට් වෙන්න ඕනි උපලකි මොකද්ද කියන එක සඳහන් වෙන්න ඕනි. හරි? දැන් මෙහෙම දුන්නොත් තියෙන අතාර්ථක භාවය මට කියන්න. කියන්නේ දැන් අපි කියනවා ස්ටුඩන්ට් කියන වගුවේ මේ නේම් කියන එක පියල් කරන්න. මේකේ තියෙන ගැටලුව මං අහන්නේ. ඈ? ඔව්. මුළු නේම් කියන උපලැකියම අප්ඩේට් වෙනවා. මුළු නේම් කියන උපලැකියම නම් ටික මොකද වෙන්නේ? පියල් වෙනවා. තියෙන ඔක්කොම අපි ළමයි 500ක් හිටියා නම් 500 දෙනාගේම නම් ටික මොකද වෙන්නේ? පියල් බවට පත් වෙනවා. ඒ කියන්නේ 500ම පියල් වෙනවා. ඒතර අපිට කියන්න පුළුවන් මුළු උපලැකියම අප්ඩේට් වෙනවා. එහෙම නැත්නම් කියන්න පුළුවන් මොකද්ද? අර කිව්වා වගේ මුළු උපලැකියාන සියල්ලගෙම නම පියල් වෙනවා. මේ අතර ගත්තොත් අපි කියනවා උපලැකියාන සියල්ලේ, මේ අතර අපි ගත්තොත් කියනවා උපලැකියේ සියලුම දත්ත කියලා. හරි? එතකොට ඒක ටිකක් අතාර්ථිකයිනේ පුතේ. මේ වගුවක සියලු දෙනාගේම නම එකක් වෙන්න බෑනේ. රුවන් කියන වගුවේ තියෙන ශිෂ්‍යයන්ගේ විස්තර නම් මේ හැම ශිෂ්‍යයාගේම නම පියල් වෙන්න පුළුවන්. එහෙම වෙන්න තියෙන ඉඩකට බොහොම අඩුයිනේ. ඒක මම කිව්වේ අතාර්ථිකයි කියලා. හරි? එහෙමනම් අපි කියන්න ඕනි මේ නේම් කියන එක පියල් වෙන්න ඕනි කාගේද? අන්න ඒතර අපිට පුළුවන් මොකක් කරන්නද? මෙතෙන්ට තර්කයක් දෙන්න පුළුවන්. where අපි කියනවා අපි හිතමුකෝ S number කියලා උපලැකියක් තියෙනවා. ස්ටුඩන්ට් සමානයි අපි කියනවා S0010. ඔන්න වැඩි හරියට උත්. ඒ කියන්නේ මොකද්ද? S number එක S0010 වන ළමයාගේ නම වෙනස් කරන්න කියනවා මොකක් කියලාද? පියල් කියලා. දැන් තියෙන නම මොකක් වුණත් ඒක වෙනුවට ආදේශ කරනවා මොකක්ද? පියල් කියන නම. දැන් තේරෙනවද? හරි එහෙම නැතුව අපි මේ වගේ කෑල්ලක් නැතුව මෙහෙම විධානය දුන්නොත් ඒක අතාර්ථකයි ඈ. ඒක මුළු උපලකියටම බලපානවා. හරි නමක් වෙනස් වෙන්න බෑ මුළු උපලකියට. හැබැයි මුළු උපලකියටම වෙන වෙනස්කම් තියෙන්න පුළුවන්. මොනවද? මුළු උපලකියකටම බලපාන වෙනස්කම් තියෙන්න පුළුවන්. උදාහරණ කියන්න. මුළු උපලකියකටම බලපාන වෙනස්කම් පුළුවන්. එහෙම එකකට උදාහරණයක් කියන්න. මොකද්ද? වයස මොකද්ද? සම්පූර්ණ කරන්න වයස මොකද්ද? සාමාන්‍යයෙන් වයසක් වගේ උපලකියක් ගත්තාම ඒකට කීයක් හරි එකතු කරන එකක්, ඒක කීයකින් හරි වැඩි කරන එකක්, ඒකෙන් 100ට ගාණක් ගණනය කරන එකක් වගේ දෙයක් කරනවද අපි? ගොඩක් වෙලාවට එහෙම දේවල් කරන්නේ නෑ. ඔය නම් ඉතින් වයස අපි හිතමු නේ අපිට 10ක් එක්කහුව කරලා නැත්නම් 8ක් එක්කහුව කරලා කීයද වයස කියලා බලා ගන්න ඕන නම් හැම එකේම එහෙම කරන්න පුළුවන්. හරි. නමුත් සාමාන්‍යයෙන් ප්‍රායෝගිකව ගොඩක් වෙලාවට වයසක් වගේ උපලකියක් ඒ විදිහට අප්ඩේට් වෙන්නේ නෑ. කරන්න බැරි කමක් නෑ පුළුවන්. නමුත් මම කියන්නේ ප්‍රායෝගික උදාහරණයක්. ඒක වගුව ස්ටුඩන්ට් වෙන්න ඕනේ නෑ. මම ගන්නේ පොදුවේ මුළු උපලැකියකටම බලපාන ආකාරය වෙනසක් මම උදාහරණ දීලා තියෙනවා ටියුට් එකේ. දැන් කෝස් ෆී එකක් කියලා හිතන්නකෝ පාඨමාලා ගාස්තුවක්. හරි පාඨමාලා ගාස්තුවක් 110කින් වැඩි කරන එක. නේ සාමාන්‍ය ලංකාවේ ස්වභාවයේ අඩු වෙන එක නෙවෙයිනේ. නේ පාඨමාලා ගාස්තුවක් 110කින් වැඩි කරනවා කියලා කිව්වහම තියෙන ගාන කියවුණාට අපිට ප්‍රශ්නයක් නැහැ නේ පුතේ. රුපියල් 30000ක පාඨමාලා ගාස්තුවක් තිබ්බොත් ඒක 33000ක් වෙනවා. නේ පැහැදිලිද? රුපියල් 25000ක පාඨමාලා ගාස්තුවක් තිබ්බොත් ඒක 27500ක් වෙනවා. එයි 25000න් 110ක් කියලා කියන්නේ 2500යි. එතකොට 25000ට 2500 කවුච්චාම අලුත් කොස්ට් ෆී එක කීයද? 27500. දැන් තේරෙනවද කියන එක? එතකොට තියෙන ෆී එක කීය වුණත් කමන්නේ ඒක 110කින් වැඩි වෙනවා. ඒතර මුළු උපලකියට මේක බලපානවා. එහෙම දේවල් ඕන තරම් තියෙනවා. පැහැදිලි? ඉන්ටරෙස්ට් රේට් එකක් පොලි අනුපාතයක් වගේද? හරි. දැන් උදාහරණයක් ගත්තොත් දැන් බැංකුවල ඒක කරන්නේ දැන් රජයෙන් ඒක කළා තියෙන්නේ. නේ? දැන් ලංකාවේ සාමාන්‍යයෙන් පොලිය වැඩිද අඩුද? කියන්නේ? පොලිය වැඩිද අඩුද? බැංකුව වලින් ගෙවන පොලිය අඩුයි. හරි. ඒ කියන්නේ පොලිය අඩු වෙන්නේ රුපියල අප්‍රමාණ වෙලා තියෙන නිසා. ඒතර අපි ණයක් ගත්තොත් ඒ ණයට අපි ගෙවන්න ඕනි පොලියත් අඩුයි. අපි සල්ලි තැන්පත් කරපුවාම ඒකට බැංකුවෙන් අපිට ගෙවන පොලියත් අඩුයි.
පොදුවේ ගත්තාම පොලිය අඩු වෙලා තියෙනවා. පැහැදිලිද? හරි. එතකොට දැන් අපි තුමු දැන් ස්ථීර තැන්පතුවක් වගේ එකකට තිබුණේ 109ක පොලි අනුපාතයක් කියලා හිතන්නකෝ. දැන් ඒක සාමාන්‍යයෙන් වෙලා තිනවා 105ට 6ට. හරි. එතකොට 105ක් දක්වා අඩු කරනකොට මුළු උපලකීටම මොක බලපාන්නේ නැද්ද? ස්ථීර තැන්පතු සියල්ලටම මොක බලපාන්නේ නැද්ද? බලපානවා. නේ? එතකොට එක එක්කෙනා තැන්පත් කරලා තියෙන මුදල වෙනස් වෙන්න පුළුවන්. මුදල කොහොමද වෙනස්නේ? ඒ මුදල මොකක් වුණත් බලපාන පොලි අනුපාතිකය පොදුයි. නැත්නම් සමානයි. අන්න ඒව මුළු උපලකයකටම වෙනස්කම් වෙන අවස්ථාවක් තියෙනවා. මේ තෝරාගත්ත දත්ත සහිත තැනකට විතරක් වෙනස් වෙන අවස්ථාවක් වෙනස්කම් වෙන අවස්ථාවක් තියෙනවා. දැන් මේ මං කරේ මොකද්ද? තෝරාගත්ත දත්ත සහිත ස්ථානයක් විතරක් වෙනස් කරා. මොකද්ද ඒ ස්ථානය? S number එක කියන්නේ S0010 කියලා කියන ළමයාට අදාළ නම. සංශෝධනය වෙන්නේ ඒ නම විතරයි එතකොට හරි. එහෙනම් සෙට් එකේ ලියා ගන්න මෙහෙම. ලියන්න. අප්ඩේට් ප්‍රකාශනයේ නැත්නම් විධානයේ සමග අප්ඩේට් විධානයේ සමග අනිවාර්ය යෙදුමක් වන මෙය අප්ඩේට් විධානයේ සමග භාවිතා වන අනිවාර්ය යෙදුමක් වන මෙය සමග මෙය කියලා කියන්නේ මේ සෙට් එක සමග වගුව සංශෝධනය විය යුතු ආකාරය මෙය සමග වගුව සංශෝධනය විය යුතු ආකාරය දැක්විය යුතුයි. නැත්නම් දක්වයි කියලා දාන්න. මෙය සමග වගුව සංශෝධනය විය යුතු ආකාරය දක්වයි. සෙට් එකෙන් සම්පූර්ණේ වගුව සංශෝධනය වෙන්න ඕනි ආකාරය කියන්නේ. මම උදාහරණ දෙකක් අරන් තියෙනවා බලන්න මේ උදාහරණ දෙක. example 16 කියන එකේ මොකද්ද කියන්නේ? update sp ඉතා පැහැදිලි. අප්ඩේට් කරන්න කියන්නේ කාවද? sp කියන කතරන්න මොකද්ද? වගුව. අප්ඩේට් කරන්න කියලා කියන්නේ sp කියන වගුව. එතකොට sp කියන්නේ වගුවේ නම. අප්ඩේට් එකෙන් පස්සේ අනිවාර්යෙන් දෙන්න ඕනි වගුවේ නම. ඊට පස්සේ සෙට් එකෙන් පස්සේ දෙන්න ඕනි අප්ඩේට් වෙන්න ඕනි ආකාරය. කොහොමද දීලා තින්නේ? qty equal qty plus 20. හරි? මොකද ඒ කියන්නේ? ඔව් ඒක දීලා තිනවා සෙට් එකෙන් පස්සේ qty equal qty plus 20. හරි? එතන මේකත් ආදේශ වීම මේ තියෙන්නේ. එතකොට හරි මොකද මේකේ මුකුත් ව්‍යා එකක් තර්කයක් විදිහට මේ කියන්නේ නැහැනේ. මේකේ තියෙන්නේ ආදේශයක්. මේක සමානද කියලා බලනවා නෙමෙයි මේ හරි. එතන මේකේ ඉස්සෙල්ලාම ක්‍රියාත්මක වෙන දකුණු පැත්ත එතන qty කියන උපලැකියේ ඒ මොහොතේ තියෙනවනේ දත්තයක් පළවෙනි උපලැකියන්ට අදාළව. ඒකට 20ක් එකතු වෙනවා. අපි තුන් 100ක් තිබුණොත් 20ක් එකවරුත් කියද? 120යි 200ක් තිබ්බොත් 20ක් එකවරුත් යාම 220යි. අන්න ඒක ආදේශ වෙනවා අලුත් qty එක විදිහට. ඒ කියන්නේ තියෙන qty එක quantity එක අප්ඩේට් වෙනවා. කොහොමද අප්ඩේට් වෙන්නේ? 20 20 එක්ක අහු වෙනවා. මම ඔය before එකයි after එකයි දෙකම දීලා තිනවා බලන්න. before එකේ දීලා තියෙනවා sp වගුව දැන් තියෙන ආකාරය. කොහොමද ඒක තියෙන්නේ? S1 එක null, S2 200යි, S3 1000යි, S3 ආපහු 200යි. ඒක අප්ඩේට් කරලා පස්සේ මොකද වෙන්නේ? null එක අප්ඩේට් වෙලා නැහැ. null කියන්නේ පුතේ data නැහැ කියන එකනේ. null කියන්නේ බිඳුව නෙමෙයි ඈ. null කියන්නේ බිඳුව වුණා නම් ඔතෙන්ට එන්න ඕන උත්තරේ කීයද? 20යි. බිඳුවට 20ක් එක කරපුවාම 20යි. එහෙම එන්නේ නැහැ. null එක nullමයි. S2 එකේ 200ක් තිබුණා ඒක 220 වෙලා. S3 එකේ 1000ක් තියෙනවා ඒක 1020 වෙලා. S3 එකේ 200ක් තියෙනවා ඒක 220 වෙලා. එතකොට මොකද වෙලා තියෙන්නේ? මේ කියන qty කියන උපලැකිය 20කින් වැඩි වෙලා නැත්නම් ඒ qty කියන උපලැකියට 20ක් එකතු වෙලා. හරි? ඊට පස්සේ 17 වෙනි උදාහරණය තියෙනවා update supplier. කවුද අප්ඩේට් කරන්න කියන්නේ? supplier කියන වගුව.
අප්ඩේට් කරන්න කියන්නේ සප්ලයර් කියන වගුව කොහොමද අප්ඩේට් කරන්න කියන්නේ? ඔව් නේම් එක පබ්ලිෂ් කරන්නලු සිටි එක රත්මලාන කරන්නලු. නේම් එක පබ්ලිෂ් කරන්නලු සිටි එක රත්මලා කරන්නලු කාගේද? ඔව් where s number equal s3. s number එක s3 වන. බලන්න before එකයි after එකයි. එතකොට පුතේ මේ සප්ලයර් කියන වගුව කලින් ස්වභාවය මොකක්ද? ඒක තමයි before එකේ තියෙන්නේ. එතකොට S number එකේ S3 වන එක්කෙනාගේ නම මොකද්ද තියෙන්නේ? මාටින් සිටි එක තියෙන්නේ මාතර. එතකොට මාටින් කියන නම වෙනුවට එනවා මොකද්ද? පබ්ලිෂ් කියන නම මාතර වෙනුවට එනවා මොකද්ද? රත්මලාන කියන නම. එතකොට නමත් වෙනස් වෙලා සිටි එකත් වෙනස් වෙලා. හරි අපිට අන්නේ විදිහට ඕනනම් කිසියම් උපලකියානයක් තෝරගෙන ඒ උපලකියානට අදාළ කරන දත්ත අප්ඩේට් කරන්න පුළුවන්. සම්පූර්ණ උපලකියක් අප්ඩේට් කරන්න පුළුවන්. හොඳට තේරුම් ගන්න මුළු උපලකියක්ම අප්ඩේට් කරනවා නම් ගොඩාක් වෙලාවට එහෙම දේවල් වෙන්නේ සංඛ්‍යාත්මක දත්තවලට. මොකද අක්ෂරමය දත්ත ඒ වගේ අප්ඩේට් වෙනවා බොහොම අඩුයි. හරි? රයිට් ඔක තමයි අප්ඩේට් සම්බන්ධව කියන්න තියෙන්නේ. ඊට පස්සේ ස්ටේට්මන්ට් එක දිනවා ඩිලීට් එක. ලියන්න. මෙම SQL විධානය මගින් මෙම SQL විධානය මගින් මම මේ හරස් ප්‍රශ්නයක් අහනවා මට කියන්න ලියන්න එපා මට කියන්න ඔය විධානයෙන් මකන්නේ වගුවද නැත්නම් වගුවේ තියෙන දත්තද දත්ත වගුවට බලපෑමක් වෙනවද අපිට වගුවේ තියෙන සියලු දත්ත මැකුවා කියලා වගුවේ තියෙන සියලුම දත්ත මැකුවොත් එතකොට වගුව මැකෙනවද? ඒත් නෑ. වගුව කියන එක තියෙනවා. එතන වගුව හිස් මොකුත් නෑ. හරි? ලියන්න එහෙනම්. මෙම SQL ප්‍රකාශනය මගින් වගුවක ඇති දත්ත මෙම SQL ප්‍රකාශනය මගින් වගුවක ඇති දත්ත මකා දමයි. වගුවක ඇති දත්ත මකා දමයි. තරලකන අදාළ අලුත් එක ලියන්න. වගුවක ඇති සියලුම දත්ත මකා දැමුවද වගුවක ඇති සියලුම දත්ත මකා දැමුවද වගුව පවතී. වගුවක ඇති සියලුම දත්ත මකා දැමුවද වගුව පවතී. වගුව මැකෙන්නේ නැහැ. වගුවයි දත්තයි කියන්නේ දෙකක්. හරි? දැම්මට පස්සේ ඒ කියන්නේ මේක වගුවට දත්ත ඇතුළත් කරාට පස්සේ අපිට ඒක පේන්නේ එකක් වගේ වුණාට ආගන්න වගුවක් නිර්මාණය කිරීම කියලා කියන්නේ එක ක්‍රියාකාරකමක් නිර්මාණය කරපු වගුවකට දත්ත දානවා කියලා කියන්නේ තවත් ක්‍රියාකාරකමක්. හරි? මකනවා කියලා කියන්නේ නේ ඒත් තවත් ක්‍රියාකාරකමක්. රයිට් හැබැයි ඔක අපි හිතන්න ඕනි කාරණයක් තියෙනවා මොකද්ද? දත්ත මකනකොට පරිස්සම් විය යුතුයයි. මේ මකපු ඒවා නැවත ලබා ගන්න බෑ. හරි? ලියන්න තරලකන දාලා යටින් මෙම විධානයේ භාවිතයේදී වඩා සැලකිලිමත් විය යුතුය. මෙම විධානයේ භාවිතයේදී වඩා සැලකිලිමත් විය යුතුය. right මම කමාන්ඩ් එකක් දීලා තිනවා බලන්න එහා පිටුවේ. මොකද ඒ කියන්නේ? delete example එකක් දීලා තිනවා 18 වෙනි උදාහරණ විදිහට. බලගන්න
ඒකේ පැහැදිලිව කියනවා පුතේ delete from sp. හරි ඒකේ delete විතරයි එන්නේ. delete from sp. sp කියන වගුවේ තියෙන දත්ත මකන්න කියනවා. මොකද්ද condition එක? where p number equal p1. හරි p number එක p1 වන දත්ත මකලා දාන්න කියලා කියනවා. එතකොට ඔයාලට පේනවා p number එක p1 වන උපලකියන කීයක් තියෙනවද? 3ක් තියෙනවන්නේ උපලකියන 3 සියලු දත්ත මකලා දැම්මහම උපලකියන 3ම මැකිලා අයින් වෙනවා. හරි එතකොට අපිට ඉතුරු වෙන්නේ s3 p2 සහ 200 කියන දත්ත සහිත උපලකියනේ පමණයි. හරි පැහැදිලි කියන එක? හරි ඒ නිසා මේකෙන් අපිට උපලකියන මකලා දානවා කියලා කිව්වත් වැරදි නෑ. මොකද දත්ත එකතු වෙලා තමයි උපලකියන හැදෙන්නේ. එතකොට උපලකියන මකුවා කිව්වත් මකනවා කිව්වත් ප්‍රශ්නයක් නෑ. හැබැයි මේකෙන් උපලකි මකන්න බෑ. ඒක හොඳට තේරුම් ගන්න ඈ. අපිට උපලකියක් මකන්න බෑ මේකෙන්. මේකෙන් මකන්න පුළුවන් දත්ත මැකෙනකොට උපලකියානේ අහෝසි වෙනවා. මොකද උපලකිය දැන් ඔයාලට තේරෙනවද පුතේ වගුවක් නිර්මාණය කිරීමේ ක්‍රියාවලියේදී අපි තාම ඒකට දාලා විධානය කතා කරන්නේ නැති බව ඇත්ත. හැබැයි ඔයාලට දන්නවා වගුවක අවයවයන් නම් කරනකොට නේ අපිට නමක් දීලා නම් කරන්න පුළුවන් වගුවට. බැරිද? වගුවට නමක් තියෙනවා. ඒ වගේම වගුවේ උපලකි කියන අවයවයන් වලට නමක් තියෙනවා නැද්ද? උපලකි නාමයක් කියලා එකක් නැද්ද? තියෙනවා. හැබැයි උපලකියාන නාමයක් කියලා එකක් තියෙනවද? එහෙම එකක් නැහැ. උපලකියානයක් හැදෙන්නේ දත්ත එකතු වෙලා. එහෙනම් දත්ත නැති තැන උපලකියාන නැහැ. හැබැයි දත්ත නැති වුණත් උපලකි තියෙනවා. එතකොට ස්ට්‍රක්චර් එක හිස් වෙනවා. ඒ කියන්නේ දත්ත සමුදා වගුව හිස් වෙනවා. හරි? එතකොට හොඳට තේරුම් ගන්න මේ delete එකෙන් මකන්නේ මොනවද? දත්ත ඕනි නම් අපිට උපලකියාන කියලා කියන්නත් පුළුවන්. නමුත් ඒකේ නියම නිර්වචනය නම් දත්ත කියන එක. හරි. ඔතනින් ඔය අපි කතා කරපු DML කියන එකට අදාළ කමාන්ඩ්ස් හතරම අවසන්. හරිද? ඊට පස්සේ මම ඔයාලට කිව්වා අපිට තවත් DCL කියලා කමාන්ඩ් විශේෂයක් SQL වල තියෙනවා කියලා. ඒක සිලබස් එකේ නෑ කියලාත් කිව්වා. මතකයිද? එහෙනම් අපිට ඊගාවට කතා කරන්න තියෙන්නේ SQL අවසන් කොටස මොකද්ද? DDL කියන කොටස. data definition language කියන කොටස. හරි? right. ලියන්න ඒකේ ලියන්න SQL තුල ක්‍රියාත්මක DDL එකට ලියන්න. SQL තුල ක්‍රියාත්මක තවත් ඉතා වැදගත් SQL තුල ක්‍රියාත්මක තවත් ඉතා වැදගත් ප්‍රකාශන තවත් ඉතා වැදගත් ප්‍රකාශන හරසිරක් විධාන එකතුවකි. තවත් වැදගත් ප්‍රකාශන නැත්නම් විධාන එකතුවකි. අලුත් දෙලක ලියන්න. මෙම විධාන මගින් මෙම විධාන මගින් දත්ත සමුදාවක් මෙම විධාන මගින් දත්ත සමුදාවක් නිර්මාණය කිරීමද මෙම විධාන මගින් දත්ත සමුදාවක් නිර්මාණය කිරීමද එය හැසිරවීමද ඒ හැසිරවීම කියන්නේ කවද හසුරවන්නේ? දත්ත සමුදාව. ඒ හැසිරවීමද කමා එය තුල වගු නිර්මාණය කිරීම සහ එය තුල වගු නිර්මාණය කිරීම සහ
වගු වලට අයත් වගු නිර්මාණය කිරීම සහ වගු වලට අයත් ක්‍රියාකාරකම්ද වගු නිර්මාණය කිරීම සහ වගු වලට අයත් ක්‍රියාකාරකම්ද සිදු කළ හැක. වගු නිර්මාණය කිරීම සහ වගු වලට අයත් ක්‍රියාකාරකම්ද සිදු කළ හැක. right ඊට පස්සේ තනි පේලියක් තියෙනව නේද? ඔය පේලිය ලියන්න විධාන 8ට උඩින් තියෙනවා. යන DDL යටතේ පහත විධාන දැකිය හැකි වේ. DDL යටතේ පහත විධාන දැකිය හැකි වේ. හරිද? right බාන විධාන 8ක් තියෙනවා. පළවෙනි එක create table කියන විධානයේ නැත්තම් ප්‍රකාශනීය statement එක. නිකන් හිතන්න. create table කියන statement එක විධානයේ පාවිච්චි කරන්නේ මොකටද? කියන්නේ වගුවක් නිර්මාණය කරන්න. create table එක පාවිච්චි කරන්නේ වගුවක් නිර්මාණය කරන්න. එහෙනම් මුතේ තුන්වෙනි එක තියෙනවා drop table කියන එක. ඒකෙන් කරන්නේ මොකක්ද? drop කරනවා කියලා කියන්නේ මකලා දානවා. මොකද්ද කරන්නේ ඒකේ? නිර්මාණය කරපු වගුවක් මකන එක. create table එකෙන් වගුවක් නිර්මාණය කරන්න පුළුවන්. drop table එකෙන් නිර්මාණය කරපු වගුවක් මකන්න පුළුවන්. හරි එතකොට වගුවක දත්ත මකනවටත් වඩා හානිකරයි වගුව මකන එක. සමස්තයම ඉවරයි ඈ. පැහැදිලිද? ඒවා ඊටාම ප්‍රබල විධාන. හරි. ඊගාවට දැන් ඔයගොල්ලෝ නිකන් හිතන්නකෝ මේ බැංකුවක් වගේ ආයතනයක දත්ත ගබඩා කරලා තියෙන වගුවක් මැකුවොත් මොකද වෙන්නේ? නේ? ඒක සරල නෑ අතිශයින්ම භයානකයි බරපතලයි. හරි ඒ නිසා බැංකුවක් වගේ එකක අනිවාර්යයෙන්ම සල්ලි වලට වඩා ආරක්ෂා කරනව මොනවද? ඒ කියන්නේ සල්ලි ආරක්ෂා කරන්නේ නැහැ කියලා නෙමෙයි මම මේ කිව්වේ. සල්ලි වලටත් වඩා ඒගොල්ලෝ ආරක්ෂා කරනව මොනවද? දත්ත. හරි. දැන් නිකන් හිතන්නකෝ ඔයගොල්ලෝ මේ බැංකුවක් සතුව පවතින දත්ත සියල්ල විනාශ වුණා කියලා හිතන්නකෝ. හරි. එතකොට බැංකුවේ ගනුදෙනු කරන ගනුදෙනුකරුවෝ ගිහිල්ලා කිව්වොත් නේ මගේ මේ account එකේ මෙච්චරක් තිබුණා කියලා කොහොමද ඒගොල්ලෝ ඒව නැහැ කියන්නේ. ඒගොල්ලෝ කිව්වොත් එහෙනම් පොත ගේන්න ආරෙ මේ කියලා අපිට කියන්න පුළුවන් මොකක්ද? පොත විනාශ වුණා. නේ ඒක බැංකුවේ දත්ත ටික ආරක්ෂා කරගන්න බැරි නම් පුතේ බැංකුව පොත විනාශ වෙන එක ස්වභාවිකයි නේද? ඒක කොහොමද ඔප්පු කරන්නේ? සමහර පොත් තියෙනවා අප්ඩේට් කරන්න නැතුව දැන් අපි දන්නවා ඒ බැංකුවක පොතක් අපි ගිණුමක් විවෘත කරලා පොතක් පවත්තන් ගියාට නේ අපි සමාජලාට සල්ලි දානවා. සල්ලි දාන එකත් අපිට පුළුවන් කරන්න මොකද්ද? මැෂින් එකකින් නේ ඊගාවට සල්ලි ගන්න එකත් මැෂින් එකෙන්ම කරන්න පුළුවන්. පොත අප්ඩේට් වෙන්නේ නැහැ. පොත තියෙන්නේ ගෙදර. පොතෙන් බලලා දැන් කියන්න බෑ බැලන්ස් එක කීයද කියලා. දැන් තේරෙනවද කියන එක? හරි ඒ නිසා සාමාන්‍ය බැංකුවක ක්‍රියාවලිය තමයි මොකද්ද? ඒවැ ඩුප්ලිකේට් කොපීස් වෙනම තියාගන්නවා. ඒ වගේ පුතේ ලෝකේ තියෙනවා වෙනම ක්‍රියාවලිය මොනවද? ඩේටා බැංක්. හරි අර පවර් බැංක් තියෙන්නේ නේද? ඒ වගේ තියෙනවා ඩේටා බැංක්. તો ඩේටා බැංක් වල කාර්යය මොකද්ද? රහසිගතව දත්ත ආරක්ෂා කරලා තියාගන්න. ඒ රක්ෂණයේ තියෙන ප්‍රතිරක්ෂණය කියලා එකක් අහලා නැද්ද? ඒතර ඒ වගේ ඩේටා බැංක්ස් උත් තියෙනවා ඈ. તો ඩේටා බැංක්ස් වල රාජකාරිය තමයි මොකද්ද? දත්ත ඉතා ආරක්ෂාකාරීව ගබඩා කරලා තියාගන්න. ඒතර කිසියම් බැංකුවක් වගේ ආයතනයක දත්ත විනාශ වුණොත් ඒගොල්ලෝ එකෙන් ඩුප්ලිකේට් කොපියක් මෙහෙට දෙනවා රිකවර් කරන්න පුළුවන්. හරි. එතකොට ඔක තමයි කතන්දරේ. ඊගාවට create view කියන එක create view එකේ කරන්නේ view එකක් හදන එක. view එකක් හදනවා කියන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට තව ටිකකින් තේරෙයි. ඊගාවට එහෙම හදපු view එකක් මකන්න තමයි drop view කියන එක තියෙන්නේ. වගුවක් හදන එක create table, හදපු වගුව මකන එක drop table, view එකක් හදන එක create view, ඒක මකන එක drop view. ඊට පස්සේ alter table කියන්නේ ඉතාම වැදගත් විධානයක්. මොකද එකෙන් කරන්නේ? alter කරනවා කියන්නේ මොකද්ද? alter. ඒ වචනේ අහුවෙලා නැද්ද? නැද්ද? alter කරනවා කියන පුතේ වෙනස් කරනවා, සංශෝධනය කරනවා, change කරනවා.
හරි alt කියලා කියන්නේ ජනප්‍රිය ඉංග්‍රීසි වචනයක්. ඒකේ සිංහල තේරුම තමයි වෙනස් කිරීම, change කරනවා කියන එක. හරි. අගන්න ඒ alt table එකෙන් තමයි මොකක් කරන්නේ? අර කියන්නේ උපලැකියක් මකලා අයින් කරනවා නම් ඒක කරන්නේ, අලුතෙන් උපලැකියක් දානවා නම් ඒක කරන්නේ, උපලැකියක දත්ත වර්ගය වෙනස් කරනවා නම් ඒක කරන්නේ, ප්‍රාථමික අතුර මාරු කරනවා නම් ඒක කරන්නේ. ඒ වගේ බොහෝ ක්‍රියාකාරකම් ටිකක් alt එකේ කරන්න පුළුවන්. ඒක ඉතාම වැදගත් ඈ. තාම විභාගෙට alt table එකේ අහන්න පුළුවන් ගොඩක් ප්‍රශ්න අහලා නැහැ. හරි. ඒක හොඳ ස්ථානයක් ප්‍රශ්න එන්න පුළුවන් ඈ. හරි. එතකොට ඔය කිව්වේ හැම විධානයකටම වඩා වැදගත් මොකද්ද? create database කියන විධානය. මොකද වගු හැදෙන්නෙත් ඔය හැම දෙයක්ම හැදෙන්නේ කොහෙද? database එක ඇතුලේ. හරි. හැබැයි ඕක තමයි සරලම විධානය. ඇයි? create database කියලා database එකේ නම දීපරි database එකක් හැදෙනවා. එච්චරයි. ඕක තමයි සරලම ඈ. create database කියලා database එකේ නම දුන්න හැටි database එක හැදෙනවා. ඊගාට use database කියලා database එකේ නම දුන්න හැටි ඒක memory එකේ active වෙනවා. ඊට පස්සේ තියෙන්නේ ඒක ඇතුලේ වගු හදලා අනිත් දේවල් කරන්න. හරි? පැහැදිලිද? right. එතකොට use එකෙන් කරන්නේ මොකද්ද? database එක භාවිතයට ගන්න එක. create database එකෙන් කරන්නේ database එකක් හදන එක. ඒ ඔක්කොම මේකේ මම කතා කරනවා ඈ. right. එයාට තියෙනවා පළවෙනි එක create database statement ලියන්නේ එකේ. create database statement ලියන්නේ එකේ. මෙම විධානය මගින් දත්ත සමුදාවක් තුල වගුවක් හරසිරක් සම්බන්ධකයක් නිර්මාණය කළ හැක. වගුවක් හරසිරක් සම්බන්ධකයක් නිර්මාණය කළ හැක. right මට නිකමට කියන්න වගුවක් නිර්මාණය කිරීමේදී මොනවද අපි විධානයත් එක්ක දෙන්න ඕනේ? දැන් ඔයාලට හිතා ගන්න පුළුවන් මේක. අංක 1 මොකද්ද? වගුවේ නම දෙන්න ඕනේ. මොන නමින්ද වගුව හැදෙන්නේ කියන්නේ. ඊගාවට ඒ වගුවේ තිබිය යුතු උපලැකි මොනවද කියන්නේ. උපලැකි නාමය. ඊට පස්සේ එන්නේ වගුවේ නම දෙන්න ඕනි. ඊට පස්සේ අපි දෙන්න ඕනි ඒ වගුව තුල ඇතුළත් විය යුතු උපලැකි මොනවද කියන එක. උපලැකි මොනවද කියන එක කියන්නේ අපි උපලැකි නම් කරලා උපලැකි නාමයන් හරහා. ඊට පස්සේ තව මොනවද කියන්න ඕනේ? උපලැකි වල දත්ත ස්වරූපේ data type එක. ඒ උපලැකි අයත් වෙන්නේ මොන දත්ත වර්ගයටද කියන එක. ඊට අමතරව මොනවද දෙන්න පුළුවන්? දෙන්න පුළුවන් නෙමෙයි දෙන්න පුළුවන් කිව්වක් කමක් නැහැ. නැත්තම් දෙන්න ඕනි කියලා කිව්වත් කමක් නැහැ. වගුවේ නම, උපලැකි වල නම්, ඒ උපලැකි අයිති වෙන දත්ත ස්වරූපය, දත්ත වර්ගය තමනොත්. ඒ උපලැකියේ කුමන උපලැකියක්ද කියන එක. ඒ කියන්නේ ඒක යතුරු උපලැකියක්ද, ආගන්තුක යතුරු උපලැකියක්ද? ඒවට අපි කියන මොකක්ද කියලාද? ඒවට මොනවා කියලාද අපි කියන්නේ? මේ කතා කරපු තියරිය ආයි මතක් කරනවා. ගිය සමානෙත් ඔක් කතා කරා. ටික පුළුල්ව කතා කරා. ටික පෙළ කිව්වා. මොනවාද? ඒ බලන්න එපා. එයා දන්නවා කියනවනේ. නේ මොනවද තව දෙන්න ඕනේ? එන්න අපිට. characters කියලා කියන්නේ. බොහොම හොඳයි. ඒ කියන්නේ මොකක් හරි උපලැකියකට අකුරු ඇතුළත් කරනකොට අකුරු කීයක් ඇතුළත් විය යුතුද කියන්නේ. ඒවට මොකද්ද කියන්නේ පොදුවේ? ඒ වගේ ඒවට පොදුවේ කියන්නේ මොනවා කියලාද? සංරෝධක constraints. හරි. ඒතර ප්‍රාථමික යතුරු කියලා කියන්නේ එක්තරා ආකාරයක සංරෝධකයක්. ඒකට තමයි අපි කියන්නේ යතුරු සම්බාධකය නැත්නම් යතුරු සංරෝධකය.
නේ foreign key එක තමයි අපි කියන්නේ යොමු ඒකාබද්ධතාවය නේ reference integrity කියලා කියන්නේ ඒක ඊගාට domain constraints ඒ කියන්නේ වසම් සංරෝධකය ඒ අර තමයි වාර කිව්ව උපලැකියේ දිග කියන එක එන්නේ හරි එතකොට වගුවක් නිර්මාණය කරනකොට ඔන්න ඒ කාරණා තමයි තීරණාත්මක වෙන්නේ හරි ලියන්න මෙහිදී වගුවේ නම සමග එහි අඩංගු විය යුතු උපලැකි මෙහිදී වගුවේ නම සමග එහි අඩංගු විය යුතු උපලැකි අදාළ තත්වයන් සමග ලබා දිය යුතුය. අදාළ තත්වයන් සමග ලබා දිය යුතුය. ඒ අදාළ තත්වයන් කියලා කියන එක අපි වෙනම පැහැදිලි කරගමු. හරි. ඊගාට ඔයගොල්ලෝ මම සින්ටැක්ස් එකක් දීලා තියෙනවා සින්ටැක්ස් එක දිහා බලන්න. භාවිත කරන ක්‍රමය තමයි මේ තියෙන්නේ මොකද්ද? create table කියලා ඒ ඉස්සරහෙන් දෙන්න ඕනි වගුවේ නම. create table කියලා දීලා create table කියන වචන දෙකක්. ඒක දීලා ඒ ඉස්සරහෙන් දෙන්න ඕනි මොකද්ද? වගුවේ නම. හරි අපි උදාහරණයක් ගත්තොත් මෙහෙම ගත්තා කියලා හිතන්නකෝ. create table හරි create table අපි හිතමු employee කියලා. කවුද employee කෙනෙක් කියන්නේ? සේවකේ. හරි ඊට පස්සේ පුතේ දැන් create table employee කිව්වහම employee කියන නමින් තමයි වගුව හැදෙන්නේ. මේ තියෙන වගුවේ නම. ඊට පස්සේ අනිවාර්යෙන් ඕපන් කරන්න ඕනි සාමාන්‍ය වරහණක්. තේරුණානේ? ඒ වරහණ ඇතුලේ තමයි අනිකුත් විස්තර ටික අපි දෙන්නේ. දීලා ඉවරනහම වරහණ වහන්න ඕනේ. හරි? ඒක තමයි මේ කියලා තියෙන්නේ. මේ තියෙන column 1. ඒක column 1 කියලා කියන්නේ මොකද්ද? පළවෙනි උපලැකිය. අපි තුමුක employee number නම් අපි කියනවා EMP NO. employee number එක. ඔන්න පළවෙනි උපලැකිය. employee number එක. ඒකේ අපි හිතමු data type එක තියෙන්නේ අකුරු නම් අපි character කියලා කියනවා, cha කියලා කියනවා, වාචා කියනවා. එක එක ඒවායි කියනවා ඈ. ඒක තව ටිකකින් ඉස්සරහට බලා ගන්න පුළුවන් ඈ. හරි. ඊට පස්සේ මේක තව එහෙනම් ඉස්සරහට ගෙනිච්ච හැකියි. ඒ අවශ්‍ය ටික දාලා මේක සමාවක් දාලා අවසන් කරනවා. ඔන්න මේ තියෙන්නේ පළවෙනි උපලැකිය පිළිබඳ විස්තරය. ඊගාට අපි හිතමුකෝ දෙවෙනි එක තියෙන්නේ EMP name කියලා හිතන්නකෝ. හරි? මේකත් අපි ගත්තා කියලා හිතන්නකෝ cha කියලා. අකුරු ගාන එහෙම දෙන්න පුළුවන්. ඊගාට කමාව දැම්මා ඒකත් වෙන් කරා. එතකොට දැන් මේ වගුවේ උපලැකි කීයද? 2යි. ඒ උපලැකි දෙක කොහොමද තියෙන්නේ? character. ඒ කියන්නේ අක්ෂරමය දත්ත විදිහට. ඊගාට අපි හිතමුකෝ මෙතන තියනවා කියලා age කියලා. නේ? ඒක පූර්ණ සංඛ්‍යාත්මක නම් අපිට මේක ගන්න පුළුවන් int නැත්නම් integer. ඒක භාවිත කරන software එක අනුව වෙනස් වෙනවා ඈ. ඒක ප්‍රශ්නයක් නෙමෙයි අපිට. හරි? ඔය විදිහට දෙන්නයි තියෙන්නේ. ඔහම දීලා අන්තිමට මේ වරහන මේ close කරනවා. close කළා semicolon mark එක දැම්මා. ඒකේදී SQL ප්‍රකාශනය කොහොමද එන එකක් නේ. හරි? එතකොට මේ තියෙන්නේ වගුව නිර්මාණයට දාලා මූලික තත්ත්වය. ඕක ඇතුළේම තමයි ප්‍රාථමික යතුරක් තියෙනවා නම් ඒක කියන්නේ foreign key එකක් තියෙනවා මේ කියන්නේ ඔක්කොම ටික මේක ඇතුළේ කියනවා. ඒ කියන විදිය මම ඉස්සරහා දීලා තියෙනවා. ලියන්න. ඔතන දකුණු පැත්තේ ලියන්න මේ අනුව වගුවක් නිර්මාණය කිරීමේදී මේ අනුව එතන දකුණු පැත්තෙන් ලියන්න මේ අනුව වගුවක් නිර්මාණය කිරීමේදී එම වගුව තුල අඩංගු විය යුතු මේ අනුව වගුවක් නිර්මාණය කිරීමේදී එම වගුව තුල අඩංගු විය යුතු උපලැකි නාමයන් සමග
එම වගුව තුල අඩංගු විය යුතු උපලකි නාමයන් සමග ඒ උපලකිය අයත් වන උපලකිය අයත් වන දත්ත වර්ගයද උපලකිය අයත් වන දත්ත වර්ගයද ඒවායෙහි දත්ත වර්ගයද ඒවායෙහි සම්බාධකද සඳහන් කරයි. ඒවායෙහි සම්බාධකද සඳහන් කරයි. හරි? ඒවා උදාහරණත් එක්ක ඉස්සරහදී කතා කරලා තියෙනවා. right. එතකොට ඊගාව පිටුවේ කතා කරනවා data types ගැන. හරි? ඉස්සරහින් ලියා ගන්න නැත්නම් අපි නෝට් එකේ අරගෙන ලියාගමු. ලියන්න. ලියන්න. දත්ත වර්ගය data types කියන මාතෘකාවට ලියන්න. දත්ත වර්ගය හරස්සිරක් දත්ත පරූපය. දත්ත වර්ගය හරස්සිරක් දත්ත පරූපය යනු දත්ත වර්ගය හරස්සිරක් දත්ත පරූපය යනු උපලකියක් තුල ගබඩා විය යුතු උපලකියක් තුල ගබඩා විය යුතු උපලකියක් තුල ගබඩා විය යුතු දත්තවල ස්වභාවයයි. උපලකියක් තුල ගබඩා විය යුතු දත්තවල ස්වභාවයයි. SQL තුල පහත ආකාරයේ SQL තුල පහත ආකාරයේ දත්ත වර්ග ගණනාවක් ඇත. SQL තුල පහත ආකාරයේ දත්ත වර්ග ගණනාවක් ඇත. හරි? right මම හිතන රූප දෙකක් දාලා තිනවා. මේ රූප දෙකෙන්ම කියන්න උත්සාහ කරලා තියෙන දත්ත වර්ග. හැබැයි සමහර දත්ත වර්ග තියෙනවා අපිට මේ මට්ටමේදී අවශ්‍ය නොවනේ. ඒවා බලන්න එන්න නෝට් එකේ 14 වෙනි පිටුවට. ඒකේ අපිට අවශ්‍ය කරන දත්ත වර්ග ටික මම පැහැදිලි කරලා තියෙනවා. මොකද්ද පළවෙනි එක? ඉන්ටීජර් නැත්නම් ඒක අපි ඉන්ට් කියලා කියනවා. හරි? ආගන්න දත්ත වර්ගයේ සටහන් කරනකොට ඉන්ටීජර් හෝ ඉන්ට් කියලා තියෙනවා නම් ඒකෙන් පැහැදිලි වෙන්නේ මොකද්ද? පූර්ණ සංඛ්‍යාත්මක දත්ත කියන අදහස. ඉන්ටීජර් කියන එකේ තේරුම මොකද්ද? පූර්ණ සංඛ්‍යාත්මක දත්ත කියන අදහස. ඒක භාවිතා කරන මෘදුකාංගය අනුව ඉන්ට් වෙන්නත් පුළුවන්, ඉන්ටීජර් වෙන්නත් පුළුවන්. ඒකේ තව ප්‍රභේදයක් තියෙනවා. හරි? ලියන්න. මෙම දත්ත වර්ගය සංඛ්‍යාත්මක දත්ත වර්ගයක් වන අතර මෙම දත්ත වර්ගය සංඛ්‍යාත්මක දත්ත වර්ගයක් වන අතර ඉන්ටීජර් නැත්නම් ඉන්ට් එකට
මෙම දත්ත වර්ගයේ සංඛ්‍යාත්මක දත්ත වර්ගයක් වන අතර එය පූර්ණ සංඛ්‍යාත්මක වේ. එය පූර්ණ සංඛ්‍යාත්මක වේ. හරි. එද පූර්ණ සංඛ්‍යාත්මක අගයන් දක්වන්න පාවිච්චි කරන දත්ත වර්ගයක් තමයි මොකද්ද? ඉන්ටිජර් නැත්නම් ඉන්ට් කියලා කියන්නේ. ඊට පස්සේ තියෙනවා float, real, decimal, double. ඔය මොකක් පාවිච්චි කරත් ඕකෙන් කියන්නේ එකම අදහස මොකක්ද? සංඛ්‍යාත්මකයි හැබැයි ඒක දශම ස්ථාන සහිතයි කියන එක ලියන්න. මෙමගින්ද ඒක අර්ථය ලියන්න. float, real, decimal, double. මෙමගින්ද සංඛ්‍යාත්මක දත්ත ආකාරයක් මෙමගින්ද සංඛ්‍යාත්මක දත්ත ආකාරයක් නියෝජනය කරන අතර ඒවා දශම ස්ථාන සහිත වේ. ඒවා දශම ස්ථාන සහිත වේ. ඊගාට දින පුතේ චා නැත්තම් කැරක්ටර් කියන එක. CHAR චා කියලා මම අරගත්තා ඔය ගන්නත් පුළුවන් නැත්තම් කැරක්ටර් කියලා ගන්නත් පුළුවන්. ලියන්න. මෙමගින් සංඛ්‍යාත්මක නොවන අක්ෂරමය දත්ත නිරූපණය වේ. මෙමගින් සංඛ්‍යාත්මක නොවන අක්ෂරමය දත්ත නිරූපණය වේ. සරලව දාලා ලියන්න. මෙහි ඇති විශේෂත්වය නම් සඳහන් කරන අකුරු ප්‍රමාණයම දත්තය ලෙස ඇතුළත් විය යුතු වීමයි. සඳහන් කරන අකුරු ප්‍රමාණයම දත්තය ලෙස ඇතුළත් කළ යුතු වීමයි. හරි ඒ කියන්නේ මෙහෙමයි මේ බලන්න. දැන් EMP NO චා කියලා ගත්තාම මේකේ වරහන් ඇතුලේ දුන්නා කියලා හිතන්නකො 5 කියලා. ඒ කියන්නේ මොකද්ද? අගන්න මේ තියෙන දත්ත වර්ගය මේ තියෙන මොකද්ද? කියන්න. උපලකීය දත්ත වර්ගය තමයි චා කියන්නේ. කියන්නේ අක්ෂරමය දත්ත. මේ 5 කියන්නේ මොකද්ද? අකුරු ප්‍රමාණය. හරි එතකොට මෙහෙම දුන්නොත් සෑම සේවක අංකයක්ම අකුරු 5කින් සමන්විත විය යුතුයි. ඒක අකුරු 3ක් 4ක් දාලා බේරෙන්න බෑ. 5ට වැඩි කොහොමද දාන්න බෑ. හරි 5ට අඩුවෙන් දාන්නත් බෑ. ඔයාලට තේරෙනවද දැන් නේම් වගේ එකකට ගැලපෙනවද මේක? මෙහෙම ගත්තොත් මේක ගැලපෙනවද? කියන්න. නෑ. එතකොට හැම නමක්ම අකුරු 25කින් තියෙන්න එපා. ඒක ගැලපෙන්නේ නෑ. ඒ නිසා තමයි තව දත්ත වර්ගයක් හඳුන්වා දෙලා තියෙන්නේ මොකද්ද? වාචා කියන්නේ character varying කියන එක. varying කියලා කියන්නේ වෙනස් වෙන්න පුළුවන් කියන එක. හරි චා කියන එකම තමයි වාචා කියලා කියන්නේ. ඒ කියන්නේ අක්ෂරමය දත්තමයි. හැබැයි අවශ්‍ය අකුරු ප්‍රමාණයක් දෙන්න පුළුවන්. මේකේ අවශ්‍ය ප්‍රමාණයක් දෙන්න බෑ. හරි ඒ අපි සඳහන් කරන ප්‍රමාණයම ඇතුළත් කළ යුතුයි. ඒක තමයි යපෙන්නේ මෘදුකාංගයේ මත. හැබැයි ඒක තමයි තියරියේ ස්වභාවය. ඒ තියරියට ඒ විදිහටම ගැලපෙන විදිහට මෘදුකාංගය හදලා තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්.
ඔය තේරුම් ගන්න දැන් මේ අපි කතා කරන්නේ තියරි එකක්. ඒක තමයි SQL තියරිය. SQL කියලා කියන එක හැදුවක කවුද? ලෝකේ ඉස්සෙල්ලා මේ SQL කියලා කියන එක නිර්මාණය කරා කියලා කිව්ව කවුද? ආ? කවුද? ඔව් අපි නන් නෙමෙයිද? IBM ආයතනය. IBM ලා තමයි SQL මුලින්ම හඳුන්වා දෙන්නේ. පස්සේ ඒක එක එක තැන්වල මොඩිෆයි වුණා. හරි ඊට පස්සේ ඒවට ගැලපෙන විදිහේ මෘදුකාංගත් පසුකාලීනව නිර්මාණය වුණා. ඒ මෘදුකාංග ඒ තියරියට අනුවම හදලා තියෙනවා නම් අවුලක් නැහැ. එහෙනම් හොඳට තේරුම් ගන්න පුතේ මෘදුකාංගය කියන්නේ ටූල් එක. අදාළ තියරියේ සඳහන් කාරණා ප්‍රායෝගිකව භාවිතයට ගන්න ටූල් එක තමයි මෘදුකාංගය. ඒ මෘදුකාංගය නිර්මාණය කරන අය ඒ தත්වයන් ඒ ආකාරයෙන්ම භාවිතයට අරන් මෘදුකාංගය නිර්මාණය කරලා තිබ්බොත් ওই ලක්ෂණ අපි ඒක ඇතුලේ දකිනවා. එහෙම නැත්නම් අපිට දකින්න හම්බෙන්නේ නැහැ. පැහැදිලිද? හරි ඒ නිසා තේරුම් ගන්න තියරි එකට අනුව මොකද්ද කියන්න තියෙන්නේ? චා සහ වාචා වෙන් වෙන්නේ ඔන්න ඔතනින්. හරි? රයිට්. ඊගාවට එමු අපි එමු. වාචා කියන එක. ලියන්න. මෙමගින්ද සංඛ්‍යාත්මක වටිනාකමක් නොමැති අක්ෂරමය දත්ත මෙමගින්ද සංඛ්‍යාත්මක වටිනාකමක් නොමැති අක්ෂරමය දත්ත නියෝජනය වේ. නමුත් මෙහිදී සඳහන් කරන අකුරු ප්‍රමාණයම හෝ වෙනත් අකුරු ප්‍රමාණයක් හෝ ලබා දිය හැකිය. ඒක අර කැරක්ටර් වේරියින් කියන එක තමයි වාචා කියලා කියන්නේ. ඊගාට තියෙනවා ඩේට් ටයිම් කියන එක ලියා ගන්න. දිනයක් ආකාරයේ දත්ත හෝ වේලාවක් ආකාරයේ දත්ත. දිනයක් ආකාරයේ දත්ත හෝ වේලාවක් ආකාරයේ දත්ත නියෝජනය කරයි. දිනයක් ආකාරයේ දත්ත හෝ වේලාවක් ආකාරයේ දත්ත නියෝජනය කරයි. රයිට් අවසාන එක තියෙනවා බූලියන් කියන එක. බූලියානු දත්ත කියන්නේ මොනවද? තාර්කික දත්තව ලියන්න. මෙමගින් තාර්කික දත්ත නියෝජනය කරයි. නැත්නම් නියෝජනය වේ. මෙමගින් තාර්කික දත්ත නියෝජනය වේ. හරි මට තාර්කික දත්ත වලට උදාහරණයක් කියන්න. වගුවක ගබඩා විය හැකි තාර්කික දත්ත. true or false කියන එක. මම මෙහෙම ඔයගලගෙන් ඇහුවොත් sex වගේ උපලකියක් තාර්කික දත්තයකටද වැටෙන්නේ නැද්ද? දැන් හිතන්නකෝ මේ සේවකයන්ගේ දත්ත සහිත වගුව නිර්මාණය කරනකොට උපලකියක් ගත්තා කියලා හිතන්නකෝ sex කියලා.
ඒ සේවකයා ස්ත්‍රීද පුරුෂද කියලා සඳහන් කරන්න අපි ගන්නවා සෙක්ස් කියලා එකක්. එතන මේකේ දත්ත වර්ගය එන්න ඕනි බූලියන්ද නැද්ද? හා? ඒක එන්න බෑ බොහොම හොඳයි. මොකද සෙක්ස් එකේ අර්ථය ගබඩා වෙන්නේ තාර්කික දත්තයක් නෙමෙයි. මේල් or ෆීමේල් ඒක ටෙක්ස්ට් ටයිප් ඩේටා එකක්. අක්ෂරමය දත්තයක්. එහෙනම් මට කියන්න මේකෙම ගන්න පුළුවන් තාර්කික දත්තයක්. මේකෙම ගන්න පුළුවන් තාර්කික දත්තයක් කියන්නේ? හා? පැමිණීම yes or no වගේ. ඒක හැබැයි පැමිණීම කියන එක මේකට ගත්තාම පොඩි අවුලක් යනවා. පැමිණීම කියන්නේ දිනපතා වෙන එකක්. ඒ හින්දා එම්ප්ලොයි වගුවට පැමිණීම දාන්න බෑ. පැමිණීම යන්න ඕනි වෙන වගුවකට. හරිද? දැන් මෙහෙමනේ. හරි. දැන් එම්ප්ලොයි කියන වගුව නිර්මාණය කරපුවාම මේ බලන්න. මේ එම්ප්ලොයි කියන වගුවේ අපි ගත්තොත් මේකේ නම්බර්ස් ටික මෙහෙම තියෙනවනේ. සේවකේ 500ක් නම් නම්බර්ස් 500ක් තියෙයි. දැන් ඇටෙන්ඩන්ස් පැමිණීමට අදාළව කරන උපලැකියක් ගත්තාම මේක අපි හිතමුකෝ පැමිණිලා නම් අපි yes කියනවා. නැත්තම් no කියනවා. මෙහෙම හිතන්නකෝ. හරි. එතකොට පුතේ මේක මෙහෙම එකයිනේ දාන්න පුළුවන්. නේද? දැන් අනිත් දවසේ පැමිණුණා මොකද වෙන්නේ? අද ඇවිල්ලා නැහැ, හෙට එනවා. දැන් කොහොමද මේක සටහන් කරන්නේ? තේරෙනවද කියන්නේ? එතන මේ වගුවේ පැමිණීම කියන එක ගන්න බෑ. ඒක ඇටෙන්ඩන්ස් මාක් වෙන්න ඕනේ වෙන වගුවක. ඒ කියන්නේ ඩේලි අප්ඩේට් වෙන වගුවක තමයි ඇටෙන්ඩන්ස් යන්න ඕනේ. මේ වගේ එකකට වැදගත් වෙනවා මට කියන්නේ. තාර්කික දත්තයක් නියෝජනය කරන්න. තාර්කික දත්තයක් නියෝජනය කරන්න ගැලපෙන උපලැකියක් කියන්නේ මොකද? මොකද්ද සමත් අසමත්? ඔව් මොකක් හරි විභාගයක් ඕනේ නැහැ. මොකක් හරි විභාගයක් සමත් අසමත්ද කියන්නේ ඔව්. ඒ අදහස් තමයි මෙතන ගන්න ඕනේ. හරි ඕනම් ප්‍රොමෝෂන් වගේ එකක් ඔයා කියනා වගේ. ඒ කියන්නේ උසස් වීමක් ලැබලාද නැද්ද? අන්නේ වගේක් නැත්නම් ගොඩක් සුසු ගත්තා මොකද්ද? විවාහකද නැද්ද? මැරීඩ් වගේ එකක්. සේවකයා විවාහක නම් yes දානව නැත්නම් no කියලා දානවා. පැහැදිලිද? ඒ වගේ මොකක් හරි තත්වයන් දෙකෙන් එකක් කියන්න ඕනි අවස්ථාවක තමයි අපි මොනව ගන්නේද? දත් වර්ගය ගන්නේ බූලියන් කියලා. මෙතන එනවා බූලියන්. බූලියානු දත්ත කියලා කියන්නේ තාර්කික දත්ත කියන එක. ඕකටම ලොජිකල් කියලා කියන්නත් පුළුවන්. ලිව්වද අපි ඒක? බූලියන් ලිව්වද? මොකද ඒක ලිව්වේ? ඔව්. මෙමගින් තාර්කික දත්ත නියෝජනය කරලා ලියන්න. එනම් මෙහෙම ලියන්න. true or false. True or false. මෙහෙම ලියන්න. Yes or no. ආදිය නියෝජනය වේ. ආදිය නියෝජනය වේ. right. ඔය තියෙන්නේ දත්ත වර්ග පිළිබඳ විස්තරේ. ඊට පස්සේ අපි එනවා constraints වලට. constraints වලින් මොකද්ද කරන්නේ? කියවන්න එපා. කියන්නේ constraints කියලා කියන මොනවද? සම්බාධක නැත්නම් සංරෝධක කියලා අපි කතා කරනවා. ඉතින් පැහැදිලිව අපි ඉගෙන ගත්තා මොකද්ද? දත්ත සමුදාවක් ආශ්‍රිතව තියෙන මේ සම්බාධක සංරෝධක වලින් කරන්නේ මොකද්ද? දත්ත සමුදාවට බලපෑමක් කිරීම තමයි. හැබැයි බලපෑමෙන් බලාපොරොත්තු වෙන්නේ දත්ත සමුදාවට හොදක් කරන එක මිසක් නරකක් කරන එක නෙවෙයි. ලියන්නේ නම් ලියන්න.
ලියන්න. සම්බාධක හෙවත් සංරෝධක මගින් දත්ත සමුදා වගුවක් ක්‍රමානුකූල කිරීම සම්බාධක හෙවත් සංරෝධක මගින් දත්ත සමුදා වගුවක් ක්‍රමානුකූල කිරීම සිදු කරයි. දත්ත සමුදා වගුවක් ක්‍රමානුකූල කිරීම සිදු කරයි. ලියන්න. එවැනි සංරෝධක කිහිපයකි. එවැනි සංරෝධක නැත්නම් සම්බාධක කිහිපයකි. හරි. ඔය බලන්න පළවෙනි සම්බාධකයේ සංරෝධකයේ තියෙනවා not null කියලා. බොහොම ජනප්‍රිය සම්බාධකයක් සංරෝධකයක්. not null කියන සම්බාධකයේ සංරෝධකයේ මගින් මොකද කරන්නේ? මේ කියන්නේ not null ගැන වෙන නැති කතා කරන්නේ නැත්තේ නේද? කියන්නේ not null වගේ මොකද්ද කරන්නේ? ඊට පස්සේ වාත් පිටපස්සේ කිනාරේ මොකද්ද කරන්නේ? උපලැකිය null වෙන්න දෙන්නේ නැහැ. කියන්නේ හිස් වෙන්න බෑ කියන්නේ. ලියන්න not null ඉස්සරහා සඳහන් උපලැකිය හිස් සඳහන් උපලැකිය හිස් වරහන් තුල දාගන්න null නොවිය යුතුය. ඔබ තමයි දෙන පණිවිඩය. not null කියන එකේ තේරුම තමයි සඳහන් උපලැකිය හිස් වෙන්න බෑ කියන එක. ඊගාට primary key කියලා කියන constraint එක මගින් කරන්නේ මොකද්ද? සඳහන් උපලැකිය ඒ කියන්නේ primary key කියලා මේකේ තියෙනවා සඳහනක් ඒක සටහන් වුණොත් ඒකේ තේරුම තමයි මොකද්ද? සඳහන් උපලැකිය නැත්නම් සටහන් උපලැකිය ප්‍රාථමික යතුරු උපලැකියක් වේ. සඳහන් නැත්නම් සටහන් උපලැකිය ප්‍රාථමික යතුරු උපලැකියක් වේ. කාට හරි කියන්න පුළුවන්ද යුනික් කියන එකෙන් කරන්නේ මොකද්ද කියලා? යුනික් කියන එකෙන් කරන්නේ මොකද? ඒ කියන්නේ මොකද්ද වෙන්න බැරි? අණු පිටපත් වෙන්න බෑ. බොහොම හොඳයි. යුනික් කියන constraint එක පාවිච්චි කරපුවාම දත්ත අණු පිටපත් වෙන්න බෑ. හරි ලියන්න. දත්ත අනන්‍ය වේ. එනම් දත්ත අනන්‍ය වේ full stop. එනම් දත්ත අණු පිටපත් විය නොහැක. දත්ත අනන්‍ය වේ. එනම් දත්ත අණු පිටපත් විය නොහැක. මට කියන්න ඔය කියන යුනික් කියලා කියන constraint එක අතිශයම වැදගත් වෙන අවස්ථාවක්. අපි මීට කලින් අවස්ථාවක් කතා කරලා තියෙනවා.
දැන් අගන්න දත්ත අනන්‍ය වෙන්නේ අනුපිටපත් නොවුනොත්නේ. අනුපිටපත් වෙලා නම් පුතේ අනන්‍යයි කියලා කියන්න බෑනේ. නේ? අනන්‍යයි කියලා කියන්නේ මොකද්ද? ඔව් ඒක ඒ උපලකියානේටම විතරමයි අයිති. ඒ කියන්නේ අපි අනන්‍යයි කියලා කියන්නේ. හරි. එතකොට අපි දන්නවා දැන් ඔය දත්ත අනන්‍ය වීම ඔටෝමැටිකලි සිදු වෙනවා මොන සම්බාධකයේ සංරෝධකයේ හරහාද? ප්‍රාථමික යතුරු සංරෝධකයේ හරහා. එතකොට ප්‍රාථමික යතුරු සංරෝධකයේ හරහා ඔය කියන අනන්‍යතාවය ඩුප්ලිකේෂන් කියන එක වැලකීම සිදු වෙන අතරතුර ඇයි තව යුනික් කියලා එකකුත් හදලා තියෙන්නේ. database management වල එහෙම දෙයක් හදලා තියන්නේ ඇයි? ඔය වැඩේ ප්‍රාථමික යතුරු උපලකින් කරගන්න පුළුවන්. හා? නෑ විකල්ප යතුරු කියලා කියන පුතේ ප්‍රාථමික යතුරුක ලක්ෂණේ තියෙන එකක් නේ. හරිද? අපිට ඕන නම් විකල්ප යතුරු උපලකිය යුනික් කරන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. හැබැයි විකල්ප යතුරක් කියන්නේ හැම වෙලේම මොකද්ද? ප්‍රාථමික යතුරක ලක්ෂණය තියෙන උපලකියක්. නේ ඒ කියන්නේ ප්‍රාථමික යතුර සඳහා සුදුසු උපලකිය යතුරින් ප්‍රාථමික යතුර තෝරගත්තට පස්සේ ඉතිරියවනේ අපි විකල්ප යතුර කියලා කියන්නේ. එදා විකල්ප යතුරක් කොහොමත් අනන්‍යයි. ඒක ඔටෝමැටිකලි සිද්ධ වෙන්නේ නැහැ. ඒක හරි. දැන් කිසියම් උපලකියක් ප්‍රාථමික යතුරු උපලකියක් බවට පත් කරාට පස්සේ ඔටෝමැටිකලි ඒකට එනවා මොකද්ද? අනන්‍ය ලක්ෂණය. අගන්න. කිසියම් උපලකියක් ප්‍රාථමික යතුරු උපලකියක් බවට පත් කරන විදිය software වල තියෙනවා. හරි? ඒක SQL ප්‍රකාශනයක් කරා ඒක කරන විදිය තව ටිකකින් අපිට දැනගන්න පුළුවන්. මම එදා ඔයගලන්ට පෙන්නුවා access වල ඒක කරලා තියෙන විදිය. හරි යතුරක icon එකක් පෙන්නලා තිබුණේ. එතකොට ඒ අනන්‍ය වීම ඔටෝමැටිකලි කොට නැගෙනවා. හැබැයි කිසියම් උපලකියක් විකල්ප යතුරු උපලකියක් බවට පත් කරනවා කියලා ක්‍රියාකාරකමක් නැහැ. ඒක අපි හිතා ගන්න ඕනි දෙයක්. හරි. එතකොට විකල්ප යතුරු උපලකියක් අර කිව්වා වගේ අනන්‍යයි. ඒක අනන්‍ය වීම සඳහා ඕයිනම් එක යුනික් කියන ඔය කියන සංරෝධකයේ සම්බාධකයේ එකට දාන්න පුළුවන්. හරි ඕනි නම් හැබැයි විකල්ප යතුරක් කියලා කියන්නේ කොහොමද ඩුප්ලිකේට් නොවන උපලකියක්. මං අහන්නේ ඒ தත්ත්වෙ නෙමෙයි. අපි ගත්ත උදාහරණයක් තියෙනවා අපි එක්තරා තැනකදී අදාළ පැහැදිලි කිරීම කරනකොට ඒ උදාහරණයට අනුව කියනවා යුනික් කියන ලක්ෂණය අනිවාර්යයෙන්ම භාවිත කළ යුතුයි. යුනික් කියන ලක්ෂණය අනිවාර්යයෙන්ම භාවිත කළ යුතු තැනක් මට කියන්න. නැදෙන්නේ. නැවැත්තේ. නැහැ. මතක් වෙන්නේ නැහැ. උදාහරණයක් කියන්න. උපලකියක් නෙමෙයි දත්ත. ඔව් මට ඒකට උදාහරණයක් කියන්න අවස්ථාවක් මට කියන්න. ඒ කියන්නේ ඔය කියන්නේ ආගන්තුක යතුරු උපලකියක් අනුපිටපත් වෙන්න බැරි අවස්ථාවක් කියලා කියන්නේ. බොහොම හොඳ තැනකට ඔය ඇවිල්ලා තියෙනවා. හරි? එයා කියන්නේ ආගන්තුක යතුරු උපලකියක් අනුපිටපත් වෙන්න බැරි අවස්ථා එනවා. එහෙම නේද කියන්නේ? එවැනි අවස්ථාවලදී යුනික් කියන එක පාවිච්චි කරන්න ඕනේ කියලා කියන්නේ. ඔය එක තමයි. අනුපිටපත් නොවිය යුතු අවස්ථා එනවා. අනුපිටපත් නොවිය යුතු කියලා කියන්නේ අනුපිටපත් වීම වැළැක්වීම තමයි. කාට ඒක අහුන් නැතුව වෙන්න පුළුවන්. හරි. එතකොට ඒකදී යුනික් පාවිච්චි කරන්න කියලා මම කියන්නේ මම අහන්නේ මේ එහෙම දෙයක් සාමාන්‍යයෙන් අවශ්‍ය වෙන්නේ මොන වගේ තැනකද? අපේ තියරි එකට අනුව අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ තැනක අනිවාර්යයෙන් මේක ඕනි කියලා. හොඳ තැනකට අවිල්ලා තියෙනවා. තව පොඩ්ඩක් යන්න තියෙනවා.
ආ සංයුත්තය අතුර පුතේ අණු පිටපත් වෙනවනේ. සංයුත්තය අතුර අණු පිටපත් වෙන්නේ නැහැ. සංයුත්තය අතුර එක උපලේඛයක් අණු පිටපත් වෙනවනේ. ඒක ප්‍රශ්නයක් නැහැ. ඒ අණු පිටපත් අගන සංයුත්තය අතුරක එක උපලේඛයක් අණු පිටපත් නොවුනොත් ප්‍රශ්නයක්. ඇයි මෙනි ටු මෙනි හින්දානේ සංයුත්තය හැදෙන්නේ. මෙනි කියන සංකල්පය ගොඩනගන්නේ නැහනේ අණු පිටපත් නොවුනොත්. කාටම අවස්ථාව තියෙනවා. දැන් ආගන්තුක යතුරක් අණු පිටපත් නොවිය යුත්තේ මොන වගේ තැනකදීද? ආගන්තුක යතුරක් අණු පිටපත් නොවිය යුත්තේ මොන වගේ තැනකදීද? one to one relationship එකකදී. ඒක කිව්වනම් සම්පූර්ණ උත්තරේ. හරි ඔය යුනික් කියන එක අතිශයින් වැදගත් මොකේද? one to one relationship එකකදී. ඒව අහන්න ඕනේ ඔයගොල්ලෝ ඈ. දැන් මේවා තමයි මේ හාරලා එළියට ගන්න මේ. හරි? ඔයගොල්ලන්ට මුකුත් ඕනේ නැහැ වගේ ඉන්නවා. නේ? එහෙම බෑ. හරි මේ වගේ දේවල් කතා කරනකොට මේ දේවල් කොහෙද ප්‍රායෝගිකව යෙදෙන්නේ කියන එක අපි අනිවාර්යෙන් දැනගත යුතුයි. right? මම ඕනනම් ගත්ත උදාහරණයක් ගන්නම්. one to one relationship එක පැහැදිලි කරන්න මම ගත්ත උදාහරණය මොකක්ද? husband and wife. හරි? තේරෙනවනේ? එතකොට අපි මෙහෙම වගු දෙක ගත්තාම මේක husband වගුව මේක wife වගුව. හරි? එතන මේකේ තියෙනවා husband ID එක. ඒක ප්‍රාථමික යතුර. මේකේ තියෙනවා wife ID එක. මේක ප්‍රාථමික යතුර. හැබැයි අපි දන්නවා රිලේෂන්ෂිප් එකක් හැදෙනකොට හැදෙන්න ඕනි සමාන උපලේඛයක් කරා. එතකොට මේ වැඩේ ප්‍රායෝගිකව වෙන්න නම් මොකද්ද වෙන්න ඕනි? එක්ක husband වගුවේ husband ID කියන ප්‍රාථමික යතුරු උපලේඛය ආගන්තුක යතුරක් විදිහට යන්න ඕනි මොකේදද? wife වගුවට නැත්නම් wife වගුවේ wife ID කියන ප්‍රාථමික යතුරු උපලේඛය එන්න ඕනි husband වගුවට. එහෙම එන්නේ නැතුව රිලේෂන්ෂිප් එක හදන්න බෑනේ. එහෙම එනවා නම් තමයි අපි කියන්නේ ආගන්තුක යතුර. හරි? අපි හිතමු wife ID එක මේකට ආවා කියලා හිතන්නකෝ. හරි? එතන මේ දෙන්න හරහා තමයි සම්බන්ධතාවය හැදෙන්නේ. එතන මේක කොහොමත් වන් වෙනවා ඇයි? මේක ප්‍රාථමික යතුරු උපලේඛයක්. හැබැයි මේක වන් වෙන්නේ නැහැ මොකද හේතුව? මේක ප්‍රාථමික යතුරු උපලේඛයක් නෙවෙයි. මේක ප්‍රාථමික යතුරු උපලේඛයක් කරන්න පුළුවන්. බෑ. ඇයි ඒ? මේක husband වගුව. husband වෙන තැනකදී wife නේ තැන දෙන්න පුළුවන්. නමුත් husband වගුවේ ඇතුළේ එහෙම දෙන්න බෑ. right? අහගන්න. එතන මේක ප්‍රාථමික යතුරු කරන්න බෑ කොහොමත්. ඇයි? අහගන්න. මේක husband වගුවේ ප්‍රාථමික යතුරු වෙන්න ඕනි අනිවාර්යෙන් husband ID. එතන මේක ප්‍රාථමික යතුරු කරන්න බෑ. හැබැයි මේකට එන්න ඕනි ප්‍රාථමික යතුරේ ලක්ෂණ. අන්න ඒ නිසා මේ උපලේඛය හඳුන්වා දෙනකොට මේකට ඔය කියන unique කියන constraint එක ගන්න. ඒ unique කියන constraint එක අත්‍යවශ්‍ය වෙන තැනක් තමයි ඔය තියෙන්නේ. ඕවා තාම විභාගයට අහලා නැහැ. අහන්න පුළුවන් තැන් ඕවා. එච්චර ගැඹුරින් සහ සියුම්ව අහයිද කියලා මට විශ්වාසයක් නැහැ. හැබැයි අහුවත් උත්තර දෙන්න පුළුවන්කමක් තියෙනවා. නැත්නම් වැඩක් නැහැ මේ උගන්නපු එක. හරි? එහෙම අහනවා නම් තමයි මම කැමතියි ඈ. මොකද මේ අහන්න එපා නැත්නම් වැඩක් නැහැ නේ ඉගෙන ගත්තේ. හරි දැන් අපේ සිලබස් එක ඇතුලේ යුනික් ගැන කතා කරන්න තියෙනවා නම් පුතේ ඒක අහන්න ඕනි. පැහැදිලි? ඒ හැර ප්‍රාථමික යතුරක් නොවන නමුත් ප්‍රාථමික යතුරේ ලක්ෂණ පෙන්විය යුතු උපලේඛයකට යුනික් කියන සම්බාධකය ඉතා වැදගත්. හරි. ඔක තමයි ඒ කාරණේ. ඊගාට රිෆරන්සස්. ලියන්න රිෆරන්සස් කියන සම්බාධකය දාන්න. ලියා ගන්න එකේ ආගන්තුක යතුරු උපලේඛය ආගන්තුක යතුරු උපලේඛය හඳුන්වා දීමට යොදා ගනී. ආගන්තුක යතුරු උපලේඛය හඳුන්වා දීමට යොදා ගනී. right the references තරහ තමයි ආගන්තුක යතුරු හඳුන්වා දෙන්නේ. අවසානයේ ලියන්න check ලියන්න උපලේඛයකට අදාළ තර්ක හඳුන්වා දෙයි. නැත්නම් හඳුන්වා දීමට යොදා ගන්න.
තර්ක උපලකයකට අදාළ තර්ක හඳුන්වා දීමට යොදා ගනිමු. right ඔය තියෙන්නේ common නැත්නම් පොදු සම්බාධක නැත්නම් සංරෝධක ආගන්න කතා නවත්තන්න. හරි ඊට පස්සේ ඒක මම ටිකක් පැහැදිලි කරලා තියෙනවා අර තියරි එකත් එක්ක මේ ඒකාබද්ධතා සංරෝධකය ඒකේ සංරෝධක ටික මෙතෙන්ට දාලා තියරි එකක් විදියට. හරි එන්න 16 වෙනි පිටුවට පොඩ්ඩක් 16 පිටුවට එන්න. ඔව් 16 වෙනි පිටුව ඔයගොල්ලන්ට පේනවා create table examples යටතේ 19 20 21 22 23 කියලා උදාහරණ තියෙනවා පහක්. මේ උදාහරණ පහෙන්ම පෙන්වන්නේ මොනවද? වගු නිර්මාණය කිරීම. හරි. එතකොට පළවෙනි එකේ පෙන්වන්නේ සප්ලයර් කියන වගුව නිර්මාණය කරලා තියෙන ආකාරය. දෙවෙනි එකේ තියෙන පාර්ට් වගුව, තුන්වෙනි එකේ තියෙන SP වගුව. අර වගු තුනම තමයි මෙතනත් මම පාවිච්චි කරලා තියෙන්නේ. ඔයගලන්ට මතක ඇති කියවන්න එපා. සප්ලයර් සහ පාර්ට් කියන වගු දෙක අතර සම්බන්ධතාවය මොකද්ද? many to many. ඒ නිසා තමයි SP කියලා වගුවක් වෙනම හදලා තිබෙන්නේ තුන්වෙනි වගුවක් විදියට. හරි SP වගුවේ ප්‍රාථමික යතුරු හැදෙන්නේ කොහොමද? සංයුක්ත යතුරක් විදියට. ඒතර ඒකේ ආගන්තුක යතුරු දෙකක් තියෙනවා. ඒ හින්දා තමයි SP වගුව හදනකොට රිෆරන්සස් දෙකක් ඇවිල්ලා ප්‍රයිමරි කී එක හදලා තියෙන්නේ උපලැකි දෙකකින් ඒක යට තියෙනවා. ඒක සඳහන් කරන ආකාරය. හරි. ඊට පස්සේ 22 සහ 23 කියන උදාහරණ දෙකේ ඔය කියන බොහෝ constraints පාවිච්චි කරලා තියෙනවා. නේ ඒ පිළිබඳ අවධානයක් යොමු කරන්න ඕනි. රයිට් එතකොට වගුවක් නිර්මාණය කිරීමට දාලා කරන විධානයන් ඔය ආකාරයෙන් අපිට කතා කරන්න පුළුවන් ඈ. ඊට පස්සේ අභ්‍යාසවල මම මේක ලියවනවා. හරි ඊට පස්සේ තියෙන්නේ view එකක් නිර්මාණය කිරීම, view එකක් මැකීම, වගුවක් මැකීම වගේම alter table කියන එක.